මේ 16 වෙනි පාඩම පදාර්ථ වෙනස් වීම. අපි ඊරිදාට කලින් ඉරිදා කතා කරා භෞතික හා රසායනික වෙනස්කම්. ඒ වගේම මේ රසායනික සමීකරණයක් ලියන්නේ කොහොමද ප්‍රතික්‍රියා වර්ග ටික. ඒ නිසා ඒක සහභාගී නැති අය YouTube එකේ බලලා පදාර්ථ වෙනස් වීම කියන එක මගේ නම ගහලා කරන්න. දිගටම බලන්න subscribe කරපුවම ටක් ගාලා එනවා. එතකොට ඒ ටික බලා ගන්න. එහෙනම් අපි අද පටන් ගමු මේ සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය විතර පාඩම් කරලා බෑ. ඒකේ එන ප්‍රශ්න ඒවට උත්තර ලියන්නේ මොකද්ද කියලා ඒවත් ගැන අවබෝධයක්. හරි. එහෙනම් අපි දැන් අද ආරම්භ කරමු පන්තිය. කියන මාතෘකාව 10 chemistry සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය activity series. සක්‍රියතා ශ්‍රේණිය activity series. හරි. එතකොට මේක වැදගත් රසායන විද්‍යා පාඩම හුඟක් රසායන විද්‍යා කොටස් වලට මේක සම්බන්ධයි. ඉතින් මම පටන් ගද්දි දැම්මා ඒ සින්දුවක් මේ එක එක කට්ටියගේ එක තියෙනවා. මෙතන මෙස්සරක් දාලා තිබ්බා අපේ WhatsApp group එකට තව සක්‍රියතා ශ්‍රේණිය සම්බන්ධ කවියක් හෝ සින්දුවක් ඒවා ටිකක්. ඒක නිසා මේ ඕන එකක් Tamanට පුළුවන් විදිහ එකක් මගේ තියාගන්න ඕනේ. ඒ මූල ද්‍රව්‍ය ටික පිළිවෙලින්. එහෙනම් මේකයි කතාව. හරි? තවත් කට්ටිය සහභාගී වෙන්න නැති මම පුළුවන් තරම් මේ පන්තිය පටන් ගන්න වෙලාවෙම සහභාගී වෙන්න බදාදා ඉරිදයි දවස් දෙකේ ප්ලෑන් කරගෙන ෆෝන් charge කරගෙන ඒ පිළිවෙලට කලින් ලෑස්ති වෙන්න. අපිත් මේ එකපාරට නැගිටපු ගමන් කරන්නේ මේ පැයක් එකමාරක් විතර මේවට ලෑස්ති වෙන්න ඕනේ. මේ උපකරණ ලෑස්ති කරගෙන ඒක නිසා ඔකට්ටියත් පෙර සූදානමක් හැම එකම තියෙන්න ඕනේ. නැත්නම් මේ අනික් ඒවාත් එක අමාරුනේ. එහෙනම් කතාව මේකයි. අපි ආවර්තව ඉගෙන ගත්තා. ඒවයි තවත් පාඩම් වල ඉගෙන ගත්තා. මූලද්‍රව්‍ය තියෙනවා 120ක් විතර. එතකොට මේ මූලද්‍රව්‍ය 120 ගත්තාම අපි ඊට පස්සේ ඒවා සමාන ගති ලක්ෂණ අනුව ආවර්තවල කාණ්ඩ වලට බෙදුවා. නේද? ඒ කාණ්ඩ වලට බෙදපුවම එකම කාණ්ඩේ ඉන්නේ සමාන ගති ගුණ තියන අය. ඊට අමතරව ඒ ආවර්තවගුවේ යම් දේවල් බලලා අපි ආවර්තවගුවේ දකුණු පැත්ත අපි කීවා අලෝහ තියෙනවා, වම් පැත්තේ ලෝහ තියෙනවා, පැද ලෝහ තිබ්බා. අපේ අර ඉලෙක්ට්‍රෝන කතා කරපු අර්ධසන්නායකත් තිබ්බ කාණ්ඩය. එතකොට දැන් මේ කතා කරන්නේ ආවර්තවගුවේ ඔය අර පැත්තේ අලෝහ තිබ්බා, මේ පැත්තේ ලෝහ තිබ්බා. ඊට පස්සේ ඔකට්ටියනි ඉගෙන ගන්න නැති ආවර්තවගුවේ යට කැලලක් තියෙනවා. ඒකත් එක්ක ගත්තාම ලෝහ තමයි වැඩිම තියෙන්නේ. 80ක් විතර. එතකොට මේ 80ක් විතර වැඩිපුරම තියෙන ලෝහ අපි බොහෝ වැඩවලට භාවිතා කරනවා. තව ඊට කලින් පාඩමක යකඩ කියන්නේ වැඩිපුරම භාවිතා කරන ලෝහයක්. ඉතින් ඒක කොච්චර භාවිතා කරත් ඊට පස්සේ මල බැඳීම කියලා ප්‍රශ්නයක් ආවා. ඒකින්ද අපි මල බැඳීම ගැන කතා කරා. ඒ වගේ හැම දෙයකටම ඇලුමිනියම්, තඹ, රිදී, රත්තරන් කොච්චර ලෝහ තියෙනවා. අපි මේ ලෝහ භාවිතා කරද්දී යම් ගැටලු වෙනවා. එකක් තමයි මේ අපි කියනවා බාහිර පරිසරයේ තිබ්බහම විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. ඒකට කියනවා ලෝහ විඛාදනය කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ඉක්මනට වෙන්නේ මොනවද? ඒකෙන් ඇතිවන ගැටලු මොනවද? කියන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ සක්‍රියතා ශ්‍රේණිය වැදගත්. ඒ නිසා මේ අච්චුපුරියේ තියෙන පොඩ්ඩක් පිළිවෙල වෙනස් කරලා ගන්න. එතකොට සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ලෝහ ශ්‍රේණියක්. ලෝහ කියනවා දන්නවනේ. අර පැත්තේ අලෝහ, මේ පැත්තේ ලෝහ. ලෝහ තමයි විද්‍යුත් හොඳින් සංායනය කරන්නේ, තාපය හොඳින් ගෙන යන්නේ. තට්ටු කරපුවම රැවුදෙන හඬක් තියෙන. ඒවයි ගති ලක්ෂණ තියෙනවා ලෝහ. ඒව නැති ඒවා අපි අලෝහ පැත්තට දැම්මා. එතකොට මෙන්න මේ ලෝහ ඔක්කොම එක වගේ නෙමෙයිනේ. පන්ති එක ගත්තා ළමයි ඔක්කොම එක වගේ නෙමෙයි විවිධ වූ දක්ෂතා තියෙනවා. ඊට පස්සේ අපි විභාගයක් තියලා මේ මොකද කරන්නේ? සබ්ජෙක්ට් වයිස් ඒකේ වැඩිපුරම ලකුණු ළමයි පළවෙනියා. ඊට පස්සේ දෙවෙනියා කියලා ඔහොම ගන්නවනේ පන්තියේ. ඒක මේ හැම අතින් බලන්නේ නැහැ. ඒක මොකද උදාහරණයක් ක්‍රීඩා කරන ළමයා ඒ ඔක්කොම ඒ ලකුණු දෙන්නේ නැහැ. අපි අධ්‍යාපනික වශයෙන් විෂයන් වල වැඩිම ලකුණු ගන්න ළමයා. ඉතින් අපි දක්ෂම ළමයා කියලා කියවට ඒ දක්ෂම ළමයා නෙමෙයි සමහර විට. මොකද ඒ ළමයාට ක්‍රීඩා අතින් බැරි වෙන්න පුළුවන්, සින්දු කියන්න බැරි වෙන්න පුළුවන්, නැටුම් බැරි වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම නෙමෙයි. නමුත් මෙහිදී අපි
මේ සක්‍රියතා ශ්‍රේණියගේ වැදගත්කම වෙන්නේ විවිධ වූ ප්‍රතික්‍රියා. ලෝහ සමග දක්වන වාතයේදී කොහොමද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ? ජලයේ විවිධ අවස්ථා සමග ලෝහ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? තනුක අම්ල සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඊට පස්සේ ලෝහ ලවණ විස්ථාපනය කරන්නේ කොහොමද? ඒ හැම එකෙන්ම ඉදිරියෙන් ඉන්න අය, වේගවත් අය අපි ලකුණු දීලා අපේ පස්සේ පෙන්න අපේ වීඩියෝ එකක් ලකුණු දීලා අපි මොකද කරන්නේ? ඒ තමයි ඉහළින්ම දාන්නේ. අන්න එහෙම කරලා හදපු ලෝහ ශ්‍රේණිය. මේකේ අපි අර මේ හඳුනා ගැනීමේ පහසුවට මැද අලෝහ දෙකක් දානවා. ඒ හැර මේක ලෝහ ශ්‍රේණියක්. එතකොට මේ ලෝහ ශ්‍රේණිය කොහොමද දාන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙන පිළිවෙලට හදපු ලෝහ ශ්‍රේණිය තමයි සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතාව, ඇක්ටිවිටි, ක්‍රියාකාරීත්වය වැඩි. එතකොට ඒ ගැන අවබෝධයක් කරගෙන ඊට පස්සේ මේක සිදුවන ප්‍රතික්‍රියා ටිකයි මේක සිදුවන භාවිතය ගැන කතා කරන්නේ. මේ භාවිතයේදී වැදගත්ම නැත්නම් විභාගයට අහන එකක්. මේකේ තියෙනවා යකඩ නිස්සාරණය. ලෝහ නිස්සාරණයත් යකඩ නිස්සාරණයයි හතරන්වා එකක් නිස්සාරණය කරගන්නේ කොහොමද? ඊට අමතරව ඉහළින් ඉන්න සෝඩියම් නිස්සාරණය අපි විද්‍යුත් රසායනයේදී කතා කරා. ඩවුන්ස් කෝෂයේදී. ඒක නිසා ඒක අපි 10 පන්ති කරන්නේ 11 හවුස්ලේ කරන්නේ. ඒක විභාගෙදී හද්දී මේ දෙකම එකතු කරලා යකඩයි ඔක්කොම ටික එකට අහන්නේ. හරි? එතකොට ඒව ගැන අවබෝධයක් තමයි අද මොකට ලබා දෙන්න යන්නේ විභාගෙදී තාම වැදගත් කොටස. මොකද එක එක තැන් වලින් ප්‍රශ්න අහද්දී ශක්තිතා ශ්‍රේණියේ භාවිතයක් තමයි එකට යොදාගන්නේ. හරි? එහෙනම් මම හිතන්නේ ඔක්කොට වෙන්න ඇති. එහෙනම් අපි අද පන්ති හැම පටන් ගන්න යමු. මාතෘකාව ලීවා සක්‍රියතා ශ්‍රේණිය ඇක්ටිවිටි සීරීස්. දැන් මෙතෙක් වෙලා අපි කීවා ඒකේ කතාව ටික ඉතින්ද පිළිවෙලට සහභාගී වෙන්න කියලා අයපාරක් කියනවා. පටන් ගන්න වෙලාවදීම ලියන්න අංක 1 දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ප්‍රමාණය දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ප්‍රමාණය 120ක් පමණ වේ. සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ප්‍රමාණය 120ක් පමණ වේ. මට ලියා ගන්න 120ක් පමණ වේ. දෙක මේ මූලද්‍රව්‍ය වලින් 180ක් පමණ. ඒතර 100 වැඩි හින්දා 85ක් 86ක් 180ක් පමණ නැත්තේ 180ක් පමණ නැත්තේ ලෝහ මේ මූලද්‍රව්‍ය වේ. 180ක් පමණ නැත්තේ ලෝහ මේ මූලද්‍රව්‍ය වේ. ලියන්න ඕනේ කවුරුද දන්නවද? එතකොට මම ඉස්සලා කියවා විද්‍යුතය හොඳින් ගෙන යන, තාපය හොඳින් ගෙන යන. හරිද? අලුත් පිට දිස්නයක් ගෙන දෙන්න. හරිද? කම්බි හදන්න පුළුවන්, තහඩුව හදන්න පුළුවන් ලක්ෂණ තියෙනවා තමයි ලෝහ. 180ක් පමණ ලෝහ වේ. ඊළඟ මේ ලෝහ සියල්ලට පොදු ගති ලක්ෂණ පැවතුණා. තහර පිරිමි පාසලක පන්තියක පිරිමි ළමයිගේ පොදු ලක්ෂණ ටිකක් තියෙන පිරිමි ළමයි ඉච්චාම ඊට අමතරව ඒ ළමයිගේ වෙන වෙන අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. දුවන්න, සින්දු කියන, නටන්න අන්න ඒ වගේ. අය පරලියන්ද මෙම ලෝහ සියල්ලට පොදු ලක්ෂණ පැවතුණත් එක් එක් ලෝහ වලට ආවේනික වෙනස් ලක්ෂණද පවතී. එක් එක් ලෝහ වලට ආවේනික වෙනස් ලක්ෂණද පවතී. ඒ වර්ණය වෙනස්, ඝනත්වය වෙනස්, විද්‍යුතය සරණයනය කරාට ඒවා ප්‍රමාණය වෙනස්. ඊළඟට සමහර ඒවා දැන් බහුතරයක් ලෝහ තියෙන ඝන තත්ත්වය වුණාට රසදිය තියෙන්නේ මොකද්ද? ද්‍රවසම. අන්න ඒ වගේ විවිධ වෙනස්කම් තියෙනවා. හරිද? පොදුවේ ලෝහ වලට ගතිගුණ ටිකක් තිබ්බට අර වගේ වෙනස්කම් තියෙනවා. මෙහිදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියා කතාව ලෝහවල. විවිධ වෙනස්කම් පවතී. ඊළඟ නම්බරේ ලියන්න. මෙම ලෝහ
මෙම ලෝහ දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය මෙම ලෝහ දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය සලකා බලා ප්‍රතික්‍රියාකාරීත්වය සලකා බලා එම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ස්පීඩ් එක එම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුවන පිළිවෙලට සැකසූ එම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුවන පිළිවෙලට සැකසූ ලෝහ ශ්‍රේණියට අඩුවන පිළිවෙලට සැකසූ ලෝහ ශ්‍රේණියට සක්‍රියතා ශ්‍රේණිය ඇක්ටිවිටි සීරීස් සක්‍රියතා ශ්‍රේණිය යයි කියනවා සක්‍රිය ශ්‍රේණිය යයි කියනවා හරි එතකොට මම කියවා මූලද්‍රව්‍ය 120 න් වැඩිපුරම තියෙන ලෝහ වලට පොදු ගති ලක්ෂණ තියෙනවට අමතරව එක් එක් ලෝහ වලට ආවේනික එයාටම කියලා වූ ගුණ තියෙනවා. එහිදී මේ ප්‍රතික්‍රියාකාරීත්වය ගත්තහම එක් එක් ලෝහ වල ප්‍රතික්‍රියා කරන වේගවත් භාවය. හරිද? යකඩ ඉක්මනට මල බැඳෙනවා. හතරන් එහෙම මල බැඳීමක් වෙන්නේ. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාකාරීත්වය. හොයලා බලන්න. හොයලා බලලා අපි මොකද අපි කරන්නේ? ඒ වගේ ප්‍රතික්‍රියාකාරීත්වය වැඩිම කෙනා ඉන්නේ උඩින්. ඊට පස්සේ අඩුවන පිළිවෙලට පන්තිය පළවෙනියන් ඉඳන් පෙළ ගස්සන්නේ. ඊට පස්සේ පළවෙනියන් තෑගි දෙන්නේ. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාකාරීත්වය අපි අඩුවන පිළිවෙලට ලෝහ ශ්‍රේණිය සකසන. අන්න ඒකට තමයි සක්‍රිය ශ්‍රේණිය. වැදගත්කම තියෙන්නේ ඒක භාවිතා කරන්නේ කොහොමද? එහිදී අපි මොකද්ද තෝරගන්නේ? පන්ති පළවෙනි කියන විෂයන් වල කරුණු ගන්න. ක්‍රීඩා දක්ෂතාව වල ලකුණු දීලා නැහැ. නැතුම් වලට අර විෂයක් නම් ලකුණු දෙනවා. හරිද? හොඳට සින්දු කියන්න පුළුවන්ද කියලා බලලා ලකුණු දෙන්නේ නැහැ නේ. පේපර් එක ලිය මියුසික් කරන අපෝ නැහැ නේ. අන්න ඒ වගේ මොනවද සලකා බලන ඒවා. යටි ලියන්න මෙහිදී යටි රෝමි ලක්ෂණ එක ඊටපන්ලා රෝමි ලක්ෂණ එක ලෝහ ඔක්සිජන් දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය ලෝහ ඔක්සිජන් සමග O2 සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය දෙක ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය තුන ලෝහ තනුක අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය තනුක අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය හතර ලෝහ ලවණ සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය ප්‍රතික්‍රියාකාරීත්වය ඊළඟට මැද්දෙන් ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි කරුණු සලකා ඒ කොටම ලකුණු දෙනවා ලකුණු දීලා බලනවා ලකුණු වැඩිම කවුද කියලා වැඩි කරුණු සලකා ඒ වායේ ක්‍රියාකාරීත්වයේ වැඩිම ලෝහය සලකා ඒ වායේ ක්‍රියාකාරීත්වයේ වැඩිම ලෝහය ඉහළින් ලියා ක්‍රියාකාරීත්වයේ වැඩිම ලෝහය ඉහළින් ලියා ඉන්පසු
ක්‍රියාකාරී තත්ත්වය ඇක්ටිවිටි එක සක්‍රියතාව ක්‍රියාකාරී තත්ත්වය අඩුවන පිළිවෙලට ක්‍රියාකාරීත්වය අඩුවන පිළිවෙලට ලිවීමෙන් ලැබෙන ලෝහ ශ්‍රේණිය ක්‍රියාකාරීත්වය අඩුවන පිළිවෙලට ලිවීමෙන් ලැබෙන ලෝහ ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වනු ලැබේ. ඒක විස්තර ඇතුව කලින් දේවා කෙටියෙන්. සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වනු ලැබේ. හරි? එතකොට සක්‍රියතා ශ්‍රේණිය කියලා කෙටියෙන් කිව්වොත් මොකද්ද? ලෝහවල ප්‍රතික්‍රියාකාරීත්වය අඩුවන පිළිවෙලට සැකසූ ලෝහ ශ්‍රේණිය ඉච්චායි. මේකත් අහන්න පුළුවන්. සක්‍රියතා ශ්‍රේණිය ලියන්න කියලාම හැම වෙලාවෙම එන්නේ නැහැ. නමුත් අපි ඒක පාඩම් නැතුව සමහර ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. හරිද? ඒකින්ද ඒක සක්‍රියතා ශ්‍රේණිය ආවර්තිතා වගුව කියන ඒවා කටපාඩම් තියෙන්න ඕන. හරිද? ඒවා වෙලාවකට කවදාවත් ආවර්තිතා වගුව එහෙම ලියන්න සක්‍රියතා ශ්‍රේණිය කියලා ලියන්න එනේම ඉතාම අඩුයි ප්‍රශ්න. අහන්නේ ඒ ආශ්‍රිතව ඒකේ භාවිත. ඒක නිසා ඒව ගැනයි පුරුදු වෙන්න ඕනේ. ඒකින්ද ඒක පාඩම් නැතුව මේක උත්තර ලියන්න බෑ. දැන් එතකොට එහෙනම් කට්ටියට කවි කතන්දර වලින් හරි කමන්නේ සක්‍රිය ශ්‍රේණිය මතක තියලා තමයි ඒකට උත්තර ලියන්න. අපි අද ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට මොකද එතකොට ලියන අයට පුනරීක්ෂණය කළු අයට මේ මුලින්ම බලා ගන්න පුළුවන්. හරි? එතකොට මෙන්න සක්‍රියතාවය අඩුවන පිළිවෙලට ලකුණු ලෝහ ශ්‍රේණිය අපි ලෝහ ශ්‍රේණිය ලියලා ඉමු. බලන්න අයින් වට ලියන්න පුළුවන්. potassium sodium ඒවනේ හරි යාන්තම් බැලන්ස් වෙනවා දැන් අවට්ටිය ඉස්සර මේක ලියා ගන්න ඕනේ ඊට පස්සේ සමහර අය මේ මුල දරුවල නම්වත් දන්නේ නැහැ නේ ඒකින්ද ඊට පස්සේ එයාට කියනවා අවට්ටිය මේක ලියා ගන්න එනවා පොටෑසියම් දන්නවනේ ලියන්න ඕනේ නං දන්නේ නැතිවත් ඉන්නවා K potassium, Na sodium, Ca calcium, Mg magnesium. හැමලා මුල් ද්‍රව්‍ය ලියද්දි එක අකුරක් නම් කැපිටල් ඉංග්‍රීසි අකුරු දෙකක් නම් මුල් අකුර කැපිටල් ඊළඟ අකුර සිම්පල්. ඒවා ඕන කෙනෙක් දන්නවා. ඒකටම තියාගන්න. ඇලුමිනියම් Al මෙයා සිංක් නැත්නම් තුත්තනාගම නේ. මෙයා අයන් එහෙම නැත්නම් යකඩ. ඒක පෙරස්පෙරම් කියන්නේ නැහැ. Sn කියන්නේ tin, stannous කියන එක tin. Pb කියන්නේ plumber ඒ ලතින් නම අපි lead එහෙම නැත්නම් ඊයම්. අනදින ඊයම් බැටරි වල ගන්න ඊයම් මේක හයිඩ්‍රජන් මම රවුමක් දැන් මෙයා ලෝහයක් නෙමෙයි. හරිද? හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙමෙයි. නමුත් අපි තවත් වශයෙන්ම මෙතෙන්ටත් දානවා මේ කාබන් එක. ඒ අර දාන්නේ වෙනත් ප්‍රයෝජන සඳහා. හරිද? සක්‍රිය ශ්‍රේණිය කියන්නේ ලෝහ ශ්‍රේණියක් ඈ. ඒක තමයි මේ හයිඩ්‍රජන් අපි දාන්නේ. හයිඩ්‍රජන් කොපර් නැත්නම් තඹ. රසදිය mercury මේක රිදී සිල්වර් මෙයා ප්ලැටිනම් මෙයා කවුරුත් දන්න රත්තරන් ගෝල්ඩ් හරි මම දැන් පොකටම පේනවා ලියා ගන්න නැති ඉස්සල්ලා මේ
කවි කතන්දර වලට කලින් මේ සංකේත දැක්කහම මේක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ සංකේත තේරුම ඒ ඔක්කොම අවබෝධයක් තියෙන්න ඕනේ ඉස්සල්ලාම. හරි? එතකොට අයපාර මතක් කරනවා K පොටෑසියම්. මොකද පොටෑසියම් කියන්නේ P එන්නේ නැහැ, කේලියම් කියන්නේ K එන්නේ ලතින් නම. සෝඩියම්, නේට්‍රියම් Na. කැල්සියම්, මැග්නීසියම්. දැන් තව ටිකක් වෙලා ඉතුරුනහම අයපාරක් ගිහිල්ලා මම වෙන්න වෙනවා. හරි? උන්ට අයපාරක් අර මේකෙම ලොග් වෙන්න. ඇලුමිනියම්, සිංක්, Zn තන්තුත්ත නාගම. Fp අයන් යකඩ. Sn tin. Pb Em lead. H hydrogen. Cu copper. Hg රසදිය. Ag රිදි සිල්වර්. Pt platinum. Au රත්තරන්. දැන් ඔය කට්ටියන්ට මේ සුපුරුදු කවියක් හෝ කතන්දරයක් මොකක් හරි සින්දුවක් හරි මොන හරි පාඩම් තියෙනවා නම් මේකෙන් ඒක තියාගන්න. අලුත් ඒවා පාඩම් කරන්න දෙක තුන පාඩම් කරන්න යන්න එපා. මොකද තවත් මොලේ ධාරිතාවට වැඩි මේ කරුණු වැඩි වෙනවනේ. ඉතින් එහෙම ඕනේ නැහැ. මොකක් හරි එකක් සුපුරුදු එකක් මම තියාගන්න. වර්ග තියෙනවා ඒක. දැන් මාත් එකක් කියන්නම්. තව ඕන තරම් ඒවා තියෙනවා. හරිද? ඒක නිසා ඒ ගැන අවබෝධයක් තියලා ඔකටට කොහොම හරි මෙන්න මේක පිළිවෙලින් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ශක්තිලා ශ්‍රේණිය. හරිද? මොකද මේවා විද්‍යාඥයෝ මම ගැන පරීක්ෂණ කරලා මම තව ටිකකින් පෙන්නන්නම්. ඒ පරීක්ෂණ කරලා ඒවට ලකුණු දීලා හදපු ශ්‍රේණිය. අනික් කාරණේ තමයි මම කිය මූලද්‍රව්‍ය 127 න් 80ක් විතර ලෝහ කියලා. ඉතින් මෙතන 80ක් විතර නෑ. මොකද සමහර ඒවා ඔකට්ටියන්ට මේ අයින් කරලා තියෙන්නේ. හරිද? තව මොනතරම් තියෙනවනේ කොබෝල්ට්, නිකල් ඒවා මෙහි තියෙන මැද්දට එනවා. හරිද? ඒවා ඉතින් ඔක්කොම දාලා වැඩි කරන්න ඕනේ නෑ. ඔකට්ටියන්ගේ නිර්දේශයට අයිති මූලද්‍රව්‍ය එකට්ටියන්ගේ පොතේ අහන්නේ මෙච්චර නම් එච්චර ඇති. වැඩිපුර දේවල් මත තියාගන්න ඕනේ නෑ. ඕන තරම් බලා ගන්න පුළුවන් අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා මූලද්‍රව්‍ය වල ශක්තිය වශයෙන්. ඒ හින්දා මේ එච්චර ඕනේ මේ කාලේ Tamanට ගැළපෙන ටිකවත් තියාගන්න ඕන. එතකොට දැන් මේක තියාගෙන ඔකට ඉස්සරහ පැන්සලෙන් හරි මොකක් හරි මම මාත් එකක් දෙන්නම්. ඉතින් එක එක්කෙනා ආවේනික ඒවා භාවිතා කරනවා. එහිදී කරන්නේ මොකද්ද මේ නමේ මුල් කෑල්ල හෝ කෑලි දෙකකට එන්න හදාගෙන තියෙන්නේ. හරිද? ඉතින් හුඟක් වෙලාවට පොට්ට කතාවෙන් පටන් අරන් එක එක්කෙනාගේ යට ඒවා වෙනස් වෙනවා. හරිද? ඒ නිසා එක එක කවි කතන්දර හදනවානේ. මාත් දැන් ටිකක් දෙන්නම්. ඉස්සරහින් ලියා ගන්න පොඩ්ඩක් පොට්ට සෝම ඒක සෝඩියම් කියන්නේ සෝම පොට්ට කියන්නේ පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් කියන්නේ මැඩි ඇලුමිනියම් ඇරිදගන සිංක් කියලා ගන්න මේක සිහිනියම් වෙනවා හීනෙන් කටිය ඇවිදින්නේ යන්නේ වගේ මගේ තේරුම මේක අර්ථය ඒව හොයන්න යන්න බෑ ඇවිදගෙන සිහිනෙන් යකඩ යන විට තාම මැද්දේ ඒවා කැලි අඩු කරලා තියෙන්නේ මොකද මේ ලෝක වල කැලිය නැතිනම් ඒ සම්පූර්ණ කවිය තේරුම් මොකක් කියන්නේ නැහැ කොහොමද යන විට පිකිනි ඊයේ හවස තඹ කියන තවම මහම් සමහර අය මේ නම් දාන නැත්නම් කෙලිකල් ලේසි කෙලිය මැද ගන්න රිදි ප්ලැටිනම් ගෝරියම් රිදිය පැටර්න් කියලා දෙන්නෙක් ඉන්නවා එහෙනම් හිතන්න බෑ කවුද ඒ දෙන්න මේ ඒ මිනිස්සු ඉන්නවද ඒව හොයන්න යන්න එපා දැන් එතකොට ඔය කට්ටියන්ද potassium, sodium, calcium, magnesium, aluminium, zinc, යකඩ, tin, lead, hydrogen, copper, රසදිය, රිදී, platinum, සත්වර. හරි මේක පිළිවෙලට මත තියාගන්න ඕනේ මොකද වෙලාවකට කැලි වලින් පොඩි කැලි වලින් අහන්නේ. lead වලට වඩා යකඩ සක්‍රියද වැඩි නැද්ද? zinc වලට වඩා magnesium උඩින් ඉන්නේ නැද්ද? එතකොට මේ සක්‍රියතාවය අනුව තමයි අදාළ ප්‍රතික්‍රියාව තීරණය වෙන්නේ. හරි ඒකින්ද මේක පාඩම් තියෙනවනේ මොන ක්‍රමයකට හරි. එතකොට අර ඊට ගැළපෙන විදිහට මතක තියාගත්තොත් පොට්ට සෝම කැලේ මැදින් ඇවිදගෙන සීනියෙන් යන විට පිකිරි
ඊයේ හවස තවපු මහා රිදී ප්ලැටිනම් ගෝලියක් කියලා මතක තියාගන්න. නැත්තම් ඔකට සුපුරුදු ඒ කවියක් හරි මතක තියාගන්න. හරිද? එතකොට එහෙම මතක තියාගෙන ඉවරලා ඔකට ලියන්නේ කොහොමද? මම මේ දැන් මේක ලියාගන්න දෙන ඔක්කොටිය නේ. දැන් මම මේ පැත්තේ ලියනවා. කෙලින්ම පොට්ට, සෝම, කැලේ, මැදින්, ඇවිදගෙන, සීනේ, යන විට, පිකිරි, ඊයේ, හවස, තවම, මහා මොකද කියන්නේ? පසුදිව. මහා රිදී ප්ලැටිනම් ගෝලිය. අන්න එහෙම මතක තියාගන්න ඕනේ. ආවර්තාවකුත් ඔය කට්ටියන්ට මේ මුල් මූලද්‍රව්‍ය 20 මතක තියෙන්න ඕන. නැත්නම් හරි අමාරුයි මේ වැඩේ කරන්න. ඒ වෙලාවට කොහොම හරි ප්‍රශ්න මේ උත්තර ලියනකොට කොලේක ඒ දුන්න කොලේ පැත්තක ටටක් ගාලා ලියා ගන්න. ලියාගෙන ඉවරලා තමයි මේක වර්ක්අවුට් කරන්නේ. එහෙම කරලා බලලා උත්තරෙත් අපිට විශ්ල ගන්න පුළුවන්. එහෙනම් දැන් සක්‍රිය ශ්‍රේණිය විතර මතක තියාගෙන මම කියව මොකවත් කරන්න බෑ. ඒ ආශ්‍රිත භාවිත ඒක කොහොමද මේ දේවල් බොහොමයක් තියෙනවා. නමුත් මේකත් අවශ්‍ය දෙයක්. හරි? එතකොට දැන් පාඩම් ඇති කියා හිතනවා නැත්නම් අනිවාර්යයෙන්ම මේක මේ ළඟදී ඔළුවේ ලියන මම අනිවාර්යෙන් පාඩම් තියෙනවා. දැන් 10න් පාස් වෙච්ච ළමයිනුත් දැන් පටන් ගන්න ඕන වැඩි. ළමයිලා මොකද කමන්නේ මේ ටික පාඩම් කරගන්න බැරි කමන්නේ නෑනේ. කවිය සින්දුව පාඩම් කරනවා වගේ. හරිද? මේක පාඩම් කරගන්න පුළුවන් ඒක කිසිම හානියක් නැහැ. එතකොට අය පාරක් කියනවා පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, කටු තුත්තනාගම්, අයන්, tin, lead, hydrogen, copper, රසදිය, රිදී ප්ලැටිනම් පත්‍රම්. ඔන්න ඔක පිළිවෙලට අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් නැත්නම් අර මේ විදිහට පොට්ට සෝම කැලීමකින් ඇවිදගෙන සිහිනෙන් යන විට ටිකිරි ඊයේ හවස තාම මොහොම රිදී ප්ලැටිනම් ගෝලිය. දැන් සක්‍රිය ශ්‍රේණිය වැඩේ නම් ඉවරයිනේ. ඉවර වුණාට මේ වැඩේ ඉවර නැහැ. දැන් තමයි අත වශයෙන් වැඩේ තියෙන්නේ. එතකොට මම කියන්න යන්නේ මේ දැන් කාල වේලා මෙහම පස්සේ තමයි ප්‍රතික්‍රියා ටික දෙන්නේ. ඒ වෙනකම් මේ සම්බන්ධ වීඩියෝ එකක් බලමු. ඊට පස්සේ You may have noticed that most of the elements in the periodic table are metals. All metals have similar physical and chemical properties, but not identical. By looking at a small number of metals, we can investigate how they vary chemically. We will look at zinc, copper, potassium, calcium, iron, lithium, magnesium, and sodium. First, let's look at the results when a small amount of each is dropped into cold water in a test tube. Stop the video to study the results, and then try to rank the metals from most to least chemically reactive. How did you do? From the results, some can be ranked, but others appeared to be the same. Let's rewrite the list. If the experiment is repeated with dilute hydrochloric acid, we can reveal the different chemical reactivity of the metals that have not yet been ranked. And now, rewrite the list again. From these two experiments, we can rank all 8 metals in order of chemical reactivity. This is of course a selective list, or else we would need to include over 70 metals. This gives us the reactivity series of metals, many versions of which you will find in books and online. You may already have known that lithium, sodium and potassium were at the top of the list, since we store these metals in oil to stop reaction with moisture in the air. When potassium reacts with hydrochloric acids, we get එතකොට අපි දැන් කීපයක සාරාංශය සක්‍රියතාවශීලී පාඩමේ අපි කීව කතා මොකක්ද දැන් ඔකට දකින්න ඇද්දි පෙපෙන්න වීඩියෝ එකේ විශාල ප්‍රමාණයක් ආවර්තවක තියෙන ලෝහ ඒ ලෝහ කීපයක් අහපු ලෙස අතැන් වලින් අරගෙන අපි විවිධ ප්‍රතික්‍රියා උදාහරණයක් තනු කම්ලයක් කරන් ඒකට දාලා බලනවා කොච්චර ඉක්මනට වායු බුළු පිට වෙනවද ඉක්මනට ඉව වෙනවද කියලා. එතකොට ඒක බලලා අපි ඒවට ලකුණු දීලා පිළිවෙලට හදපු ඕඩර් එක. හරිද? ඒ පිළිවෙල අනුව තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. එතකොට වැඩිම කට්ටිය උඩ ඉන්නවා අඩු වෙන පිළිවෙලට දාලා තියෙනවා. එතකොට
අපිට උන ඉස්සරහින් හරි කොහෙන් හරි ලියන්න පුළුවන් මේ පැත්තට මොකද වෙන්නේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. මේ උඩට පල්ලෙහාට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට මැද ඉන්නේ මධ්‍යස්ථාය. වැඩිත් නෑ අඩුත් නැති අය. එතකොට දැන් අපි කියනවා මේකට අපි ගත්ත පරීක්ෂණ තමයි ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව, ජලයේ විවිධ අවස්ථා සමග ප්‍රතික්‍රියාව, තරු කම්ල සමග ප්‍රතික්‍රියාව, තවත් ප්‍රතික්‍රියාවල් ගොඩක් තියෙනවා. ඔකට යන තියෙනවා ටික. ඊට පස්සේ කතා කරන්නේ මේ ලෝහ ලවණ විස්ථාපන ප්‍රතික්‍රියා ටික. එතකොට ඒකෙදි ඔකට කලින් ඉගෙන ගත්ත සමීකරණයක් ලියන හැටි, හරිද? ඒවා තුලිත කරන හැටි, ඒවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් එතකොට අපි දෙවෙනි සෙෂන් එක දැන් මේ Zoom එකේදී සෙෂන් 3කට කඩලා තමයි පන්ති කරන්න වෙන්නේ. පළමු දෙවෙනි තුන්වෙනි කියලා. එතකොට ඒක තමයි පන්ති අවසන් වෙන්නේ. හරිද? එහෙමයි කාල වේලාව ගන්න. දැන් මේක ඊළඟ එක කට් කරන් පස්සේ පන්තියකම ඉවරයි. හරි? එතකොට දැන් මේ දෙවෙනි එක තුන්වෙනි එකේදී අපි යකඩ නිස්සාරණය බලන්න යන්නේ. මේකෙදී අපි කතා කරනවා ප්‍රතික්‍රියා ටික. එහෙනම් ඒ ගැන බලමු දැන් ඔය අපි ලියපු ඕඩරේ හරිද? අපි ලියලා තියෙන ලකුණු දීලා තියෙන එක හරිද? අපි හරියට විභාගය ලියන ප්‍රතිඵල අහපුවම ෂුවර් නැත්නම් අපි අය පාරක් චෙක් කරගන්නේ. ඒ වගේ දැන් අපි බලනවා මේ දැන් අච්චුපොතේ තියෙන්නේ කොහොම නෙමෙයි. පරීක්ෂණ ටික කරලා අන්තිමේට තමයි සක්‍රිය ශ්‍රේණිය ගොඩනගලා තියෙන්නේ. මම එහෙම නෙමෙයි කරේ සක්‍රියතා ශ්‍රේණිය දීලා දැන් මේක අපි මේ දේවල් ඇත්තද බලන්න යනවා. ඒකදී අපි ඉස්සල්ලාම එහෙනම් එතකොට අර මාතෘකාව තුන බලන්නේ. ලියන මාතෘකාව ලියන්න. දැන් මේක මකනවා කට්ටියට පැත්තකට ලියන්න තියන්න ඕනේ. ලෝහ O2 සමග දක්වන ප්‍රතික්‍රියා. ලෝහ O2 සමග දක්වන ප්‍රතික්‍රියා. ලෝහ ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියා. හරි? එතකොට ලෝහයක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරොත් හැම වෙලාවම කරනවා කියන්න බෑ. ප්‍රතික්‍රියා කරොත් හදනවා ඒකේ ඔක්සයිඩය. හරිද? ඒකේ ඔක්සයිඩය හදනවා. එතකොට කරොත් තමයි කරන්නේ ලෝහ ධන O2 හදනවා ලෝහ ඔක්සයිඩ්. ගිරිදර පන්ති කලින් ඉරිදා මේ 9 වෙනි Zoom පන්තිය ගිරිදර කලින් ඉරිදා අපි කරේ නෑ. කීව ප්‍රතික්‍රියා ලියන්නේ කොහොමද? ප්‍රතික්‍රියක වම් පැත්තේ ප්‍රතිඵලය දකුණු පැත්තේ ඊතලයක් ගහලා දානවා. වචන සමීකරණය, රසායනික සමීකරණය තුලිත කරන ආකාරය. ඒවා ටික පැහැදිලි කරලා තියෙනවා. නැත්තම් YouTube එකට ගිහිල්ලා නම ගහලා බලන්න ඒ පාඩම. ඒක බලලා අවබෝධයක් ගන්න විශේෂයෙන්ම ළඟදී 11ට පාස් අය ඒක කරලා මේකට එන්න. එතකොට මෙහෙම ප්‍රතික්‍රියා කරොත් හදන්නේ මෙහෙම. දැන් එතකොට ඔය බලපුවම පේනවා මෙන්න මේ උඩින්ම ඉන්න කට්ටිය. අතසෙම දැන් අර වීඩියෝ එකෙත් පේනවා ඒ කට්ටිය අධික ප්‍රතික්‍රියාකාරීත්වයෙන් හින්දා භූමි තෙල් වගේ නැත්තම් පැරපින් තෙල් තුන දාලා තියන්නේ. එළි දාපු ගමන් ප්‍රතික්‍රියා කරන හින්දා. එතකොට මෙන්න මේ කට්ටිය සෝඩියම් කැබැල්ලක් ඔයාලට කලිනුත් වීඩියෝ දර්ශනයක් පෙන්නුවා මම එළියට අරගෙන චූටි කියන්නේ පිහියෙන් කපලා කපන්න පුළුවන් එක හයිය නැති ලෝහයක් එළියෙන් තිබ්බහම ඒකේ තියෙන අර දීප්තිමත් දිලිසෙන ලෝහමය ස්වභාවය රිදී පාටක් තියෙන්නේ ඒක ටික වෙලාවකින් නැතු යනවා. නැතු යන්නේ මොකද්ද? වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වෙලා රත් කරන්න මොකක්වත් කරන්නේ නිකම්ම ප්‍රතික්‍රියා කරනවා උතර උඩ ඉන්න අය. හරිද? එතකොට අපි විශේෂයෙන්ම එතකොට මේ ප්‍රතික්‍රියා ලියද්දී කීපයක් ගැන ලියන්න ඕනේ. එතකොට සෝඩියම් රත් කරන්න මොකක්වත් කරන්න ඕනේ වාතයේ නිරාවරණය තිබ්බ ගමන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා. හරිද? ඒක මොකක්වත් කර ඉන්නවත් ඕනේ ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් බවට පත් වෙනවා. මතු පිටේ දිස්නේ නැති වෙන්නේ ඔක්සයිඩ් හේතුව. එතකොට අපි ගෙලිම රසායනික සමීකරණය ලියනවා. සෝඩියම් එන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරපුවම හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ්. එතකොට ඒකේ සංයුතියතාව මාරු කරන්න ඕනේ. ඔක්සිජන්ගේ සංයුතියතාව දෙක මෙතෙන්ට ඇවිල්ලා සෝඩියම්ගේ අතෙන්ට ගියාම එනවා Na2O. එතකොට සමීකරණේ තුලිත කිරීම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සෝඩියම් මෙතන එක්වරක් දෙක දෙකක් හින්දා මෙතන දෙකක් දානවා. ඔක්සිජන් එක්වරක් දෙක දෙකයි. දාන එකක් දාන්නේ ඉස්සරහට. ඒක නිසා මෙතෙන් දානවා දෙක. හරි? එතකොට ඔක්සිජන් දෙක හරි. හැබැයි සෝඩියම් දැන් හතරක් වෙලා ඔකටිය දාපු ඉලක්කම ඔකටිය මකන්න පුළුවන් දාන එකක් දාන්නේ ඉස්සරහට. ඒක නිසා දැන් සෝඩියම් 4 නිසා 4 දැම්මා. එතකොට ඔන්න ඉහළ ආයේ නිකම්ම ප්‍රතික්‍රියා කරනවා. හරිද? හැබැයි
මේ මැග්නීසියම් ගින්න නිකම්ම එකපාරට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ මැග්නීසියම් පට එකන සූල්ලා තිබ්බ ගමන් එකපාරට අර වගේ පාට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි බර්සන් දැල්ලට ඇල්ලුවොත් එහෙම දීප්තිමත් දැල්ලක් සහිතව සුදු පාට දැල්ලක් සහිතව දහනය වෙලා සුදු කුඩක් හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් කියලා. එතකොට ඒක මැග්නීසියම් දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා කළා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් මෙයාගේ සංයුක්තාව දෙකයි අරයාගේ දෙක හින්දා මාර්ගය දෙකට දෙක කැපෙනවා. ඒක නිසා MgO ඔක්කොම කැපිටල්. එතකොට මැග්නීසියම් ඔක්සිජන් දෙකක් තියෙන ඉස්සරහට දානවා දාන එකක් දාන ඉස්සරහට ඔක්සිජන් දෙක වෙනකොට මැග්නීසියම් උද්දන් දෙක වෙලා හින්දා මෙතෙන්වත් දෙකක් දානවා. එතකොට මෙන්න මේ හරි ඒවා. දැන් මේ මැග්නීසියම් මෙහෙම රත් කරපුවාම දහණය වෙලා මේ වෙනකොට යකඩ එහෙම යකඩයන්යක් රත් කරාට ගිනි ගන්න නැහැ. හරි? හැබැයි යකඩ කෙලි රත් කරපුවාම යකඩ කෙලි ගිනි ගන්නවා. ඒක පොඩ්ඩක් ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒ කට්ටිය එහෙම වුණාට මේ යට ඉන්න කට්ටිය රත් කරාට පාට වෙනස් වෙන්නේ ගිනි ගන්න මොකක්වත් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක් නැහැ. හැබැයි ඉතින් එහෙම කියලා දැන් උදාහරණයක් ඔය ඉස්සර ලැබෝෂි කියන විද්‍යාඥයා එහෙම රසදිය එක දිගට දින 14ක් විතර රත් කරන් පස්සේ පාට වෙනස් වෙලා තියෙනවා. අපි කතා කරන්නේ එහෙම නෙමෙයි මේ විද්‍යාගාරයේදී සාමාන්‍ය පොඩි වෙලාවක් තුළ එහෙම රත් කරපුවාම මේක ඒවා වෙන්නේ නැහැ යටම කට්ටිය. ඒකෙන් මෙතන තේරෙනවා දැන් මෙතන RPR ලියපු එක හරි. උඩම ඉන්නේ ප්‍රතික්‍රියාකාරීත්වය වැඩියයි මැද සාමාන්‍ය ප්‍රතික්‍රියාකාරීත්වය යට ප්‍රතික්‍රියා නොකරන තරම්ම කට්ටිය. හරිද? පන්ති පිළිවෙල පෙළ ගැස්සුවා වගේ වැඩේ හරි. එතකොට ඔය කට්ටිය ප්‍රතික්‍රියා කීපයක් ලියලා පුරුදු වෙන්න ඕන. එහෙනම් අපි ලිව්වේ ලෝහ ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියාව ලියන්න එක සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින්ම පිහිටන සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින්ම පිහිටන K Na Ca පැණි ලෝහ මම විස්තර කිව්වා කොහොමද කරන්නේ කපලා එළියෙන් තියෙන හැටි පැණි ලෝහ O2 සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර පැණි ලෝහ O2 සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර එහි ඔක්සයිඩය සාදායි ප්‍රතික්‍රියා කර එහි ඔක්සයිඩය සාදායි. එතකොට ඉස්සෙල්ලා මම පොදු සමීකරණය ප්‍රතික්‍රියා කරොත් විතරයි මේක ලියන්නේ ලෝහ ධන O2 ලෝහ ඔක්සයිඩය. දා සමීකරණය. එතකොට දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් හදින්ද මේ ප්‍රතික්‍රියා වර්ගය අපි ප්‍රතික්‍රියා වර්ග හතරක් කතා කරා සංයෝජන වියෝජන එක විස්ථාපන ත්‍රිත්ව විස්ථාපන. එතකොට මේකයි තියෙන්නේ දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් හදන හින්දා මොකද්ද රසායනික සංයෝජන. හරිද? ප්‍රතික්‍රියාවලට අයිති වෙන්නේ. ඒ හින්දා ඒවත් දැනගන්න ඕනේ ඈ විභාගෙදී ඒව අහනවා. හරි? එතකොට ලෝහ ධන ඔක්සිජන් ලෝහ ඔක්සයිඩ් කියලා මේ සමීකරණය ලියා ගන්න ඔන්න ඒ උඩ කට්ටිය ප්‍රතික්‍රියාවත් මේ වගේ හැදෙනවා. තිබ්බ ගමන් ප්‍රතික්‍රියාව. ඊට පස්සේ යටි ලියන්න. නමුත් ශ්‍රේණියේ පහළට යන විට වාතයේ ඇති ඔක්සිජන් සමග පහළට යන විට වාතයේ ඇති ඔක්සිජන් සමග පහසුවෙන් ප්‍රතික්‍රියා නොකරන අතර ඒවා බර්සන් දැල්ලෙන් රත් කළ විට ඉහළේ විතරයි දහනය වෙන්නේ නැත්නම් සම්පූර්ණ ඇවිල්ලා යනවා. එයා බර්සන් දැල්ලෙන් රත් කළ විට O2 සමග ප්‍රතික්‍රියා වී
මේ මැග්නීසියම් සෝඩියම් නම් දැනගන්න ඕනේ ඒවා ටික. අයත් මම වීඩියෝ දාන්නම්. ඔක්සිජන් සම ප්‍රතික්‍රියාවී එහි ඔක්සයිඩයේ සාදයි. ප්‍රතික්‍රියාවී එහි ඔක්සයිඩය සාදයි. එතකොට මේවත් හොඳට දෙවෙන්නේ බසඳ අල්ලපුවා තමයි ගිනි ගන්න. මේක. තව සීක්‍රට් එහෙමයි. ඉසඩෙන් O2 සමග සිංක් ඔක්සයිඩ් හදනවා. මූලද්‍රව්‍ය නම කියලා ඔක්සිජන් වෙනකොට ඔක්සයිඩ් බවට පත් වෙනවා. අන්න ඔය කිව්වේ. එතකොට ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඉස්සරහට දෙක දැම්මා. සිංක් දෙකයි දෙක දැම්මා. හරි? ඔන්න ඔය වගේ මැද්දේ කට්ටිය. හරිද? මැද්දේ කට්ටිය හත් කරන්න ඕන ප්‍රතික්‍රියාව. ඒතර පල්ලෙහාට එද්දී හත් කරත් එහෙම ප්‍රතික්‍රියාවක් බලා ගන්න බෑ. මැග්නීසියම් ඔක්සිජන් සමග මැග්නීසියම් ඔක්සයිඩ් සිංක් ඔක්සිජන් සමග වෙච්චාම සිංක් ඔක්සයිඩ්. අන්න ඒ වගේ ඒ හරිය ටික රත් කරපුවාම එනවා යකඩත් කෙදි දහණය වෙනවා. යකඩේ මෙහෙම වෙන්නේ. හැබැයි රත් කරපුවාම යාගේ ඔක්සයිඩ් එක හදනවා මතු පිටින්. හරි? පල්ලෙහාට යද්දී කොපෝලින් පල්ලෙහාට යද්දී එහෙම රත් කරත් අපිට මෙහෙම ශනික ප්‍රතික්‍රියාවක් බලා ගන්න බෑ. හරි? ඊළඟට දැන් මම සිංහලෙන් ලියන්නේ මේවා දැනගන්න ඕන ඕනනම් ඔබගේ කෙල පොතක් හරි පරිහරණය කරලා ඒක අවශ්‍ය සිංහල නම් ටික දැනගන්න එහෙම අපහසු කෙනෙක් ඉන්නවනේ නැත්තම් මතක තියෙන්න ඕනේ. යටි ලියන්න. නමුත් තවත් පහළට යන විට හත් කිරීමක් සිදු කළද ඉගෙන මේ යට ඉන්න කට්ටිය හත් කිරීමක් සිදු කළද එවැනි ප්‍රතික්‍රියාකාරීත්වයක් දැක්ගත නොහැක. අන්න දැන් පල්ලයට එද්දී ඔක්සිජන් එක්ක නම් අත්තේ හරි. එවැනි ප්‍රතික්‍රියාකාරීත්වයක් දැක්ගත නොහැක. ඔන්න ඔක්සිජන් කතාව ලොකු දෙයක් නැහැ. හරි? කතාව මොකද උට ඉහළම කට්ටිය නිකම්ම වායු ගෝල නිරාවරණය තිබ්බහම ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදනවා. මැද කට්ටිය රත් කරපුවාම දහණය වෙලා සමහර කට්ටිය දහණය වෙන්නේ නැතුව මතු පිටින් ඔක්සයිඩ් තට්ටු හදන. යටම කට්ටිය එතකොට එහෙම ප්‍රතික්‍රියාවක් බලා ගන්න හම්බෙන්නේ නැහැ අපිට රත් කරත් සාමාන්‍ය විද්‍යාගාර තත්ත්වදී අර වගේ දවස් 14 15 නෙමෙයි. හරි? එතකොට ඔන්න ඔක්සිජන් සමග නම් හරි කතාව. ඉහළින් ඉන්නේ හොඳ ක්‍රියාකාරී අය පල්ලෙහාට යද්දි ක්‍රියාකාරීත්වය අඩු වෙලා. ඔය එක ටෙස්ට් එකක් විතරක් මදි. හරිද? ගණන් වලින් විතර ලකුණු නම් බෑ. පන්ති පළවෙනි වෙන තවත් විෂයන් තියෙනවා. ඒක විෂයක් හරි සාධාරණයි. දැන් අපි බලමු තවත් එකක්. එතකොට දැන් ලෝහ ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කියන මාතෘකාව ඉවරයි. පොඩි මාතෘකා ටිකක් තියෙන්නේ. හරිද? පොඩි මාතෘකා තමයි එක එක පන්තිය කරන්නේ. හරි? ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය. ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය. විවිධ අවස්ථා කියවම ඇල් ජලය, උණු ජලය, හිමාලය අපි අවස්ථා ගන්නවා. මොකද ඇල් ජලයට වඩා ක්‍රියාකාරී උණු ජලය. ඊට වඩා ක්‍රියාකාරී හිමාලය එහෙම. එතකොට ලෝහ ජලයේ විවිධ අවස්ථා සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය කියන එක මෙන්න මෙහෙම කතා කරන්නේ. මේක වීඩියෝ දර්ශනය ආය පාරක් පෙන්නන්නම්. ඔකට කලින් පෙන්නුවා මම මේ පාඩමේ මුල. එතකොට ඉස්සලා අපි ගන්න ඇල් ජලය. අපි කියන්නේ ඇල් වතුර නිමල බොන්නේ කියලා. ඒ වගේ මේ සැර අඩුයි. එතකොට ඒකට අපි මේ මූලද්‍රව්‍ය වලින් අපි කරන්නේ විද්‍යාගාරයේදී අර භූමිතල බෝතලේ තියෙන සෝඩියම් පොඩි කැබැල්ලක් අරගෙන කඩලැටයක් තරම් ඊටතර කුඩා කැලලක් අරගෙන එළිය වතුරට ඒකත් තියා දාපුවාම මේක වේගයෙන් කරකිලා හරිද? ස්පෝට් සද්දෙකුත් එනවා. හරිද? එතකොට ඔයාලා බලපුවාම කලින් අපි ලිට්මස් පත්‍රයක් දාලා බලපුවාම වෙනසක් නැති වුණාට ප්‍රතික්‍රියාවෙන් පස්සේ හරිද? රතු ලිට්මස් නිල් පාටට හැරලා. රතු ලිට්මස් නිල් පාට හැරලා කියන්නේ බාෂ්මික ද්‍රාවණයක් හැදිලා, ක්ෂාරයක් හැදිලා. ඒ වගේම ස්පෝට් නෙවෙන්නේ හයිඩ්‍රජන් වායුව පිට වෙලා. එහෙනම් මේක ඇල් ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි අපි ඇල් ජලයට මැග්නීසියම් පටියක් දැම්මහම හරිද? ඇල් ජලයට මැග්නීසියම් පටියක් දාපුවාම එහෙම ලියවෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ඉහළින් ඉන්න තුන් දෙනා ඇල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒකෙත් ඉහළින් ඉන්න කෙනා වඩා වේගවත්. පරීක්ෂණ කරලා බලපුවා. එතකොට අපි ඒකේ සිම්පල් ලේ ලියන්නේ ඇල් ජලය සමග.
මෙහෙම ලියන්න. ශ්‍රේණිය ඉහළින්ම ඇති ඒක පිළිවෙලින් පළහට අඩු වෙනවා. ශ්‍රේණිය ඉහළින්ම ඇති K NaCa potassium sodium calcium ඇල් ජලයේ සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කොට එහි හයිඩ්‍රොක්සයිඩය අගිසර OH කරන හයිඩ්‍රොක්සයිඩ් එහි හයිඩ්‍රොක්සයිඩය සාදමින් H2 වායුව පිට කරයි. එතකොට අපි එක සමීකරණයක් දැනගන්න ඕනේ. එතකොට සෝඩියම් ඇල් ජලයට දාපුවාම ප්‍රතික්‍රියා කරලා හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පිට කරනවා හයිඩ්‍රජන් වායුව. එතකොට සෝඩියම් ඇල් ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතික්‍රියා මොන වර්ගයේද තුලිත කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ වගේ කාරණා ගොඩක් දැනගන්න තියෙනවා මේ සමීකරණයක් තුළ. එතකොට මේක ඝනයක්, මේක ජලය, මේක වතුරේ දිය වෙලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒවත් ඕන ලියන්න පුළුවන්. ඝන, ජලය, ජලීය. ඒකස් කියද ජලීය දිය වෙලා. මේක වායුවක් ලෙස පිට වෙනවා ගෑස්. ඒ සම්මත තත්ත්ව ඒවත් දාන්න ඕන හරියට නෑ. දැන් කතාව ඉස්සරහ තුලිත කිරීම බලමු. සෝඩියම් එක්වරක් එක 1යි, එක්වරක් එක 1යි. හයිඩ්‍රජන් 2යි. මේ පැත්තේ තියෙනවා 2යි මේකයි 3යි. එහෙනම් මෙතන දෙකෙන් බෙදෙන එකක් අතන දෙකෙන් බෙදෙන්නේ නැතිවක් හින්දා අර පැත්තේ ඒ තත්ත්වයටපත් කරගන්න දෙක දාමු. දැන් හයිඩ්‍රජන් 4යිනේ. එහෙනම් මෙතෙන් හයිඩ්‍රජන් දෙකක් දාමු. හයිඩ්‍රජන් 2යි 4යි දැන් 4යි හරි. ඔක්සිජන් දෙවරක් එක 2යි ඔක්සිජන් හරි. දැන් හැබැයි සෝඩියම් දෙකක් වෙලා හින්දා දෙකක් දැන්. ඔන්න සමීකරණේ තුලිතයි. හරි? මොකද එකක්ගේ තුලිත සමීකරණය ලියා ගන්න පුළුවන් වෙනවා. ඇල් ජලයට සෝඩියම් දාපුවම මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවා. ශාරීරික ද්‍රාවණයක් හදනවා. සතු මේ නිල් ලිට්මස් රතු පාට කරනවා. ඒවා තියෙනවා බෝලයක් තියලා හයිඩ්‍රජන් වායුව වින තමයි ඒක අර වායු සරාවගේ මේ පරීක්ෂණ වලදී පොප් සද්දයක් එන්නේ. හරිද? හයිඩ්‍රජන්. එතකොට හරි හිස්නාලයක් ඒ වායු පිටේට මේ දාපුවාම පොප් සද්දයක් එනවා දහනේදී. දැන් කතාව. මේක මොන જાතිය ප්‍රතික්‍රියාවක්ද? සංයෝජනද වියෝජනද ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන. බලු වෙනකොට හොයන්න බැරි ගතියක් තියෙනවා. වෙන්නේ මොකද්ද? ජලය තියෙන්නේ මෙන්න මෙහෙම අපි ගන්න. ජලයේ ඉන්න ජෝඩුවක් හයිඩ්‍රජන් සහ OH. හයිඩ්‍රජන් සෝඩියම් ඇවිල්ලා මෙයාව පන්නලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් පිට වෙනවා. එතකොට මේ තනියෙන් පිට වෙන්න බැරි හින්දා තමයි ජලාණු දෙකක් ඕනේ. ජලාණු දෙක හයිඩ්‍රජන්ලා දෙන්නෙක් එකතු තමයි H2 හැදුනේ. එතකොට මේ කට්ටිය එතකොට ජලාණු දෙකට දෙන්නෙක් ඉන්නවා. අන්න එහෙමයි බැලන්ස් උනේ. හරිද? එතකොට මේක ඇවිල්ලා මේ ජෝඩුවක එක්කෙනෙක් පන්නලා මෙයත් එක්ක සම්බන්ධ වුණා. මේ ප්‍රතික්‍රියාව පිටින් බැලු බැලමට පේන්නේ නැහැ. මෙතන ජෝඩුවක් නැති නිසා. දැන් අනිත් ප්‍රතික්‍රියාවක ජෝඩුවක් පැහැදිලිව පේනවා. ඒක නිසා ජෝඩුවක එක්කෙනෙක් පන්නලානේ අනිත් කෙනා ගන්න ඕනේ. ඒකින්ද මෙතන පැහැදිලිව පේන්නේ නැති හින්දා මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලා ගන්න ඕනේ. මෙතන ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියාව තුලිත කතාවයි ඒ ටික. හරිද? ලියන්න නැති ලියා ගන්න. 2යි සෝඩියම් 2යි ජලය 2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 1යි H2 වෙන්නේ. ඒක ලියන්නේ නැහැ. හරි දැන් එතකොට මෙහෙම ඉහළින්ම ඉන්න කෙනා ඇල් ජලයට දාලා ප්‍රතික්‍රියාවක් වුණාට මේ පල්ලෙහා ඉන්න කට්ටිය ඇල් ජලයට දැම්මම ප්‍රතික්‍රියාවක් නැහැ. ඒකින්ද අපි එයාගෙන් බැයි නම් ඊට පස්සේ තව ටිකක් වැඩි අවස්ථාවකට යනවා උණු ජලයට දානවා. හරිද? එතකොට මොකද වෙන්නේ? යටින් ලියන්න මේ යටින් මෙහෙම ලියනකො. නමුත් Mg හා ඊට පහළින් නැති
Mgi ඊට පහළින් නැති ලෝහ ඊට පහළින් නැති ලෝහ මට වටේ පේන්නේ මොනවද කරනවා කියලා හිතනවා ලියනවා කියලා Mgi ඊට පහළින් නැති ලෝහ ඇල් ජලය සමග ලෝහ ඇල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නොපෙන්වයි. ඇල් ජලයේ මොනවත් ප්‍රතික්‍රියාවක් නැහැ. ඇල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නොපෙන්වයි. හරි? ඒතර ඇල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් බලමු අනික් ඒවා සමග ප්‍රතික්‍රියා කරනවද කියලා. හරි? එහෙනම් ඊළඟ B ලියන්න ඕනේ. උණු ජලය සමග ප්‍රතික්‍රියාකාරීත්වය. උණු ජලය සමග ප්‍රතික්‍රියාකාරීත්වය. එතකොට උඩ කට්ටිය අහන්න දෙයක් නැහැ. දැන් උඩ කට්ටිය නිකණු ප්‍රතික්‍රියා කරන එක පස්සේ අහන්න එපා සෝඩියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවාද කියලා. ඇල් ජලය සමග කරනවා කියන්නේ මේකත් එක්ක අනිවාර්යෙන් කරනවා. හරි? මේ උදාහරණ අවශ්‍ය නැහැ මේ තේරුම් ගන්න. එතකොට උණු ජලයට දාලා බලපුවාම ඒකත් ප්‍රතික්‍රියා කරන්නේ මේ මැග්නීසියම් විතරයි. එතකොට මේ උඩ කට්ටිය කොහොමද කරනවා? මේ යට කට්ටියගේ එහෙම පැහැදිලි ප්‍රතික්‍රියාවක් බලා ගන්න නැහැ. හරිද? පැහැදිලි ප්‍රතික්‍රියාවක් බලා ගන්න නැහැ. එහෙනම් ලියන්න උණු ජලය සමග එතකොට උඩේව වේගවත්ව කරනවා K Na හා Ca වඩා වේගයෙන් ප්‍රතික්‍රියා සිදු කරන අතර මීට අමතරව Mg මැග්නීසියම් Mg ද ප්‍රතික්‍රියා කරමින් එහි ඔක්සයිඩය සාදයි. හදන්නේ ඔක්සයිඩය නෙමෙයි ඔය උණු ජලය සමග හයිඩ්‍රොක්සයිඩය ඊට පස්සේ උමාල සමග එන්නේ මේ වගේම හයිඩ්‍රොක්සයිඩය හදනවා. හයිඩ්‍රොක්සයිඩය සාදයි. එතකොට මේ කට්ටිය ඇල් ජලය සමගත් හදනවා යාගේ හයිඩ්‍රොක්සයිඩය සෝඩියම් මැග්නීසියම් හදන්නේ. ඒ මැග්නීසියම් උණු ජලය සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා මේ විදිහට. අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා ආම්ලිකතාව නැති කරන්න ගන්නෙ. අන්න ඒ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි. එතකොට මැග්නීසියම් උණු ජලය සමග. දැන් මෙතන මේ ඇල් ජලය උණු ජලය කියලා මෙතන හොයාගන්න බෑ. ඔන්න සමීකරණ තියෙන එක්තරා දුරතාවයක් මෙතන උණු කියලා දැම්ම නැත්තම් දන්නේ නැහැ. හුමාලි දාන්න පුළුවන් මේ අරක දාන්න බෑ. එතන හදනවා magnesium hydroxide Mg වල සංයුක්තාව දෙක අතෙන්ට ගියා OH වල එක මෙතෙන්ට ආවා පිට කරනවා හයිඩ්‍රජන් වායුව මෙතනත් හයිඩ්‍රජන් දෙකයි මෙතනත් දෙකක් ඉන්න මෙතන දෙකක් දානවා ඔක්සිජන් දෙකයි මැග්නීසියම් මෙතන එකයි සමීකරණය තුලිතයි හරි ඒක විස්තරණ ප්‍රතික්‍රියාවක් එතකොට පොඩි වෙනසක් තියෙනවා උණු ජලය සහ උමාලය සමග මැග්නීසියම් ඇති කරන ප්‍රතිඵල වෙනස් හරි එතකොට මෙන්න මේ මැග්නීසියම් උණු ජලය සමග උඩ කට්ටිය කොහොමද ප්‍රතික්‍රියා කරනවා යට කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ එතකොට ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදමින් හයිඩ්‍රජන් වායුව පිට කරනවා හරි එතකොට මේ කට්ටිය එහෙම ප්‍රතික්‍රියාවක් උණු ජලය සමග දක්වන්නේ නැහැ හරි වෙලාවට චූටි මේ දැක්කට මේ සාමාන්‍ය සැලකිය ප්‍රතික්‍රියාවක් පෙන්වන්නේම නැහැ පල්ලෙහාට කොහොමත් නැහැ ඒකින්ද අපි එයාගෙන් බැරි හින්දා අපි ජලයේ ඊළඟ අවස්ථාවට යනවා. ජලයේ ඊළඟ අවස්ථාව තමයි ඇල් ජලයේ උණු ජලයේ ඊළඟට තවත් ජලයේ ප්‍රබලතාව. ශක්තිය වැඩි එකක් තමයි කුමාලය. එහෙනම් කියන්නේ C කුමාලය සමග දක්වන ක්‍රියාකාරීත්වය. හරිද? මම පන්තියක් කරනවායි කරන්න බෑ. මේ කට්ටිය මොනවා කරනවා පේන්නේත් නැහැ. මේක තමයි ඉතින් කරන්න දෙයක් නැතුවට කරන එකක් මේක. නැතුවටම කරන්න මොකක් කරේක බෑ ඒක න කරනවා. හරි. ඒතර හුමාලය සමග. එතකොට අය පාරක් කියනකොට මේ
අල් ජලය හෝ උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන කට්ටිය ගැන අහන්න දෙන්නේ අනිවාර්යයෙන්ම තබ්බත් තිබ්බත් වඩා වේගින් කරනවා. ඊට අමතරව මෙන්න මේ ඇලුමිනියම් සිංක් උදාහරණයක් කට්ටිය ඇලුමිනියම් භාජනයක් ඉස්සලා ගෙනල්ලා ඔය අම්මලා පදම් කරනවා කියලා කරන්නේ වතුර එකක් උණු කරනවා. උණු කරපුවාම වතුර එක නටලා හුමාලෙද්දී ඒ ඇලුමිනියම් භාජනයේ මතු පිට යම්කිසි පාට වෙනසක් වෙනවා. ඒ වෙන්නේ මොකද වෙන්නේ? ඇලුමිනියම් භාජනයේ අර හුමාලයත් සමග ප්‍රතික්‍රියා කළා මතු පිට ඔක්සයිඩ් තට්ටුවක් හැදෙනවා. ඊට පස්සේ ඔක්සයිඩ් තට්ටුව ඇලුමිනියම් වලට ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. හරිද? එතකොට අය ප්‍රතික්‍රියා කරන්නේ ඒක ආරක්ෂා කරනවා ඇලුමිනියම් කියන ලෝහය. හරිද? ඒක නිසා මෙන්න මේ කතාව මෙහෙම වෙමු. ඒතර හුමාලේ සංප්‍රතික්‍රියාකාරීත්වය මෙහිදී K Na හා Ca වඩා වේගවත්මද වඩා වේගවත්වද ප්‍රතික්‍රියාවක් පෙන්වන අතර වඩා වේගවත්ව ප්‍රතික්‍රියාවක් පෙන්වන අතර මැග්නීසියම් සහ ඇලුමිනියම්ද දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. මැග්නීසියම් සහ ඇලුමිනියම්ද හුමාලය සමග ප්‍රතික්‍රියා කරමින් ඇලුමිනියම්ද හුමාලය සමග ප්‍රතික්‍රියා කරමින් එහි ඔක්සයිඩය සාදයි. ප්‍රතික්‍රියා කරමින් එහි ඔක්සයිඩය සාදයි. එතකොට මේක හයිඩ්‍රොක්සයිඩය ඇතුළේ දැන් හදන්නේ හුමාලය සමග. දැන් හුමාලය දාන්න පෙන්වන්න පුළුවන්. හුමාලය කියන්නේ වායුමය අවස්ථාව ගෑස් පැතර පෙන්වන්න පුළුවන්. හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් හයිඩ්‍රජන් වායුව. සමීකරණය තුලිත කරන්න බලමු. හයිඩ්‍රජන් 2යි 2යි ඔක්සිජන් 1යි 1යි මැග්නීසියම් 1යි 1යි සමීකරණය තුලිතයි. සමීකරණය තුලිතයි. එතකොට ඉහළින්ම කට්ටිය ඇල් ජලය උණු ජලය හුමාලය ඕන එක කරනවා. ඒ අවස්ථාවේ උඩ වේගය වැඩි වෙනවා. ඇල් ජලයට වඩා උණු ජලය වැඩි. ඒක කොගෙත් වෙනවා. ඊට පස්සේ මැග්නීසියම් මුලේ මොකද්ද? උණු ජලයේදී ප්‍රතික්‍රියා කරලා හැදුවේ හයිඩ්‍රොක්සයිඩය. හුමාලයේදී හැදුවේ ඔක්සයිඩ්. ඊට අමතරව තව එක මූලද්‍රව්‍යයක් වැඩි වුණා හුමාලය සමග ප්‍රතික්‍රියා කරනකොට. හරි? එතකොට අවස්ථා ටික නම් හරිනේ. ඇල් ජලය උණු ජලය හුමාලය සමග. එතකොට පල්ලෙහා කට්ටිය මම තියාගන්න දෙන්නේ නැහැ කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඇල් ජලයත් උණු ජලය හුමාලය මොකටද ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් තවත් අපි හරිද? තවත් අපි අවස්ථාවක් ගන්නවා. ඒ අවස්ථාව මොකක්ද තමයි හුමාලය සමග රත් කරනවා. හුමාලය වල තවත් එයාගේ ශක්තිය මහින්ද රත් කරනවා. රත් කරපුවාම අනේ අපිට තවත් දෙකක් වැඩි කරගන්න පුළුවන්. එතනින් පල්ලෙහා කට්ටිය හුමාලය සමග රත් කරත් මොනවා කරත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා දැනගන්නවා. කට්ටිය ඊට පස්සේ මේක ලියලා මේවට ඕනනම් දාන්න පුළුවන්. හරිද? පන්තියේ වෙලා නැහැ. ඇල් ජලය සමග පමණයි. උණු ජලය හුමාලය සමග. අන්න එහෙම කියලා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවට ජලයේ විවිධ අවස්ථාවල ප්‍රතික්‍රියාවට මේවා ලියලිය වෙන ඉස්සරහින් විස්තරේ ෂෝට් නෝට් එකක් ගහගන්න. ඒක හරි ප්ලේසි බලාගත්ත ගමන් පේනවා. තේරුණානේ වැඩි? ඇල් ජලය සමග පමණයි. උණු ජලය හුමාලය සමග. හුමාලය සමග රත් කරපුවම කිසිදු ප්‍රතික්‍රියාවක් නැත. ඒ අයපාරම්මට සක්‍රියාශීලී ලියලිය ඉන්න බෑ. කට්ටිය වෙන මේවා සටහනක් පුරුදු හදා ගන්න ඕන කට්ටියට කියලා. එතකොට ඊළඟ අවස්ථාව A ඇල් ජලය, B උණු ජලය, C හුමාලය, D හුමාලය සමග රත් කිරීම. හරි? තවත් දින 7ක් තියෙන කට් වෙන ඊට පස්සේ ආයෙ මම කළා ඊටු ටික කරන්න ඕන. හුමාලය සමග රත් කිරීම. එයන්ද මෙහිදී ඉහත මූලද්‍රව්‍ය වලට අමතරව අර කොහොමද ප්‍රතික්‍රියා කරනවා වේගවත්ව. ඉහත මූලද්‍රව්‍ය වලට අමතරව
Zn හා Fe සිංක හා යකඩ Zn හා Fe ප්‍රතික්‍රියා කරමින් Zn හා Fe ප්‍රතික්‍රියා කරමින් එහි ඔක්සයිඩයේ සෑදීම සිදු කෙරේ. එහි ඔක්සයිඩයේ සෑදීම සිදු කෙරේ. එතකොට සිංක් හුමාලය සමග රත් කරපුවාම සිංක් දාන හුමාලය yes සාදනවා සිංක් ඔක්සයිඩ් දාන හයිඩ්‍රජන් වායුව. ඔකට ඔකොල් ලියන්න. එතකොට සිංක් 1යි සිංක් 1යි හයිඩ්‍රජන් 2යි 2යි ඔක්සිජන් 1යි සමීකරණය තුලිතයි. ඔන්න සිංක් දක්වන ප්‍රතික්‍රියාව. හරි? දැන් ඊළඟට තියෙන්නේ යකඩ කියවට ගන්න අපි යකඩ කෙඳි. යකඩ කෙඳි විදුලි බඳුනක දාලා කුමාලය යමින් යටි රත් කරනවා. හරිද? කුමාලය යමින් යටි රත් කරපුවාම සිදුවන ප්‍රතික්‍රියා විශේෂත්වය තමයි ඒ ඇතිවන ප්‍රතිඵලය අහපව් නැවත යොනකොට අය ආපහු යකඩ ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් සිදු වුණාන් පස්සේ අහපව් ඒක තිබෙනත්තර ගන්න බෑ සාමාන්‍යයෙන්. එහෙනම් අපි ප්‍රතික්‍රියාවක් කියන අප්‍රතිවර්තය නැත්නම් irreversible reaction එක ප්‍රතික්‍රියාව. මේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා හැදුන එක අහපව් ගන්න පුළුවන්. reversible. හරිද? ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. ඉතින් අන්න ඒකට ඔකට්ටියට හම් වෙන හොඳම අවස්ථාවක් තමයි යකඩ හුමාලය සමග රත් කිරීමේ ප්‍රතික්‍රියාව. යකඩේ හුමාලය සමග රත් කිරීමේ ප්‍රතික්‍රියාව ඇවිල්ලා reversible reaction එකක්. අහපව් ගන්න පුළුවන් අවස්ථාව. හින්දා ඒක න අවබෝධයක් තියෙන්න ඕනේ. මෙහිදී වෙන්නේ යකඩ කෙඳි වලට හුමාලය යවමින් රත් කරපුවාම රත් කිරීම එහෙම දානවා හුමාලය සාමාන්‍යයෙන් මහා අමුතු සංයෝගයක්. ඒ සංයෝගය ඔකටයන්ට මේ සංයුතා මාරු කරලා ගන්න බෑ. මොකද යකඩවල තියෙන සංයුතා අවස්ථා දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපුවාම පෙරස්. එතන එයා දෙකක් පිට කරපුවාම ඔක්සිජන් සමග දෙකට දෙක කැපිලා එන්නේ FeO. ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරපුවාම ඔක්සිජන්ට 3 දෙනවා ඔක්සිජන්ගේ දෙක ආපුවාම එනවා ඔක්සිජන්ගේ දෙක මෙතෙන් ආව ඔක්සිජන් මෙයාගේ 3 මෙතෙන්ද ගියා ඒක කියන්නේ Fe2O අරක FeO. ඒතොර ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු අවස්ථාව ferrous oxide ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරපු අවස්ථාව ferric oxide. දැන් මෙහිදී ඇති වෙන එක මේ දෙකේම එකතුවක් 4යි 3යි සංයුතමාරු කරලා නෙමෙයි මෙයා. ඒකින්ද මේකට කියන්නේ පෙරසුයි පෙරිකුයි දෙකම තියෙන හින්දා පෙරසෝ පෙරික් ඔක්සයිඩ්. ඒතකොට මේකේ හැදෙතර දෙන අමු සංයෝගයක් පෙරසෝ පෙරික් ඔක්සයිඩ් හැදුනේ මෙන්න මෙහෙමයි. එතකොට Fe2O3 sorry Fe3O4 Fe3O4 පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. වැදගත්කම තියෙන්නේ ඉතින් අපි සමීකරණ තුලින් කරමුකෝ. යකඩ තුනක් තියෙනවා තුනක් දැම්මා ඔක්සිජන් හතරක් තියෙනවා. එහෙනම් මෙතන හතරක් දාන්න එපා. හයිඩ්‍රජන් හතරක් දෙක 8ක් වුණා මෙතන හතරක් දැම්මා. ඒක ඔක්සිජන් යකඩ 3යි 3යි හයිඩ්‍රජන් 8යි 8යි ඔක්සිජන් 4යි 4යි තුලිතයි. දැන් මේකේ කතාව මම කිව්වේ මොකද්ද? ප්‍රතිවර්තය කියන්නේ මේ සෑදුණු එකට නැවත රත් කරමින් හයිඩ්‍රජන් වායුව යවුවොත්. හයිඩ්‍රජන් වායුව යවුවොත් අනිත් පැත්තෙන් නැවත අපිට ලබා ගන්න පුළුවන් අර තිබ්බ පෙරසෝපෙරික් ඔක්සයිඩ් ටික යකඩ වෙලා කුමාලෙ පිට වෙන අනිත් පැත්ත. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට සිදු වෙනවා. ඒකින්ද අපි ඕක ඔහොම නෙමෙයි පොඩ්ඩක් ඊතලේ වෙනස් කරනවා. උඩ එකේ උඩ පැත්තේ ඊතලේ භාගය යට එකේ ඊතලේ භාගය අරගෙන මේ ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම ලියනවා. අන්න එහෙම තමයි මේක ලියන්නේ. මම හිතන්නේ කාල වේලාව පොඩි වෙලාවක් තියෙන. එතකොට අපි අම්ල සම කතාවයි ලෝනිසාට අපි ඊළඟ සෙෂන් එක මේ සෙට් වුණාම පුළුවන්. එහෙනම් මේ තමයි ඒ ලියාගන්න සිංක් හුමාලය සමග ප්‍රතික්‍රියා හුමාලය සමග රත් කරපම් ප්‍රතික්‍රියාව මේක විශේෂ අවස්ථාවක්. මේකත් මෙතන ලියාගන්න මේකට කියන නම තාත්තගේ ලියාගන්න. ferrous oxide
මෙයා ෆෙරික් ඔක්සයිඩ්. මේ දෙක වෙක් කරලා එනවා. පෙරසෝ ෆෙරික් ඔක්සයිඩ්. පෙරසෝ ෆෙරික් ඔක්සයිඩ්. කට්ටිය දැනුත් මේ ඇඩ්මිට් වෙනවා මේ විශේෂයෙන්ම මේ දැන් 11ට පාස් ආයිට කියන්නේ මේ කට්ටියට පාඩම් කියලා නැහැ මේ යාළුවන්ට මතක් කරන්න මේකින්ද මේ ඒකට සහභාගී කරවගන්න. හරි මම හිතන්නේ යාගන්න ඇති අපි ඊළඟ අර මේ අයපාරක් වටෙන් සක්‍රියාසීනි සින්දුව දාලා ඊළඟ සෙෂන් එකේදී අපි හම්බ වෙමු. මෙන්න මේකෙන් කට් කරන පස්සේ අපි අදට පන්ති කරා ඊට පස්සේ බලාදා හවස 6ට ට්‍රාන්සිස්ටරය. එතකොට දැන් මේ දක්වා කතා කරේ සක්‍රිය ශ්‍රේණිය ලීවා සක්‍රිය ශ්‍රේණිය අපේ තියාගන්නේ කොහොමද කියලා කවියක් කීවා. සක්‍රිය ශ්‍රේණිය තියෙන පිළිවෙල ලෝහවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවන පිළිවෙලට ලියනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි අතද බලන්න ඔක්සිජන් සමග ජලයේ විවිධ අවස්ථා සමග ප්‍රතික්‍රියාව කතා කරේ. තව අපිට දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ සක්‍රිය ශ්‍රේණියේ භාවිත සමග යකට නිස්සාරණ කරපු අවසන්. ඉතින් මේ කාලය තුල අපි වේගවත් වෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම ඉවර කරගන්න ඕනේ මේ සෙක්ෂන් එක. ඊට පස්සේ ඊළඟ ඉරිදා ඒ වායු නිපදවීම හා යාශ්‍රිත සියලු ප්‍රශ්න කතා කරලා මේ 16 වෙනි පාඩමත් අවසන් වෙනවා. එතකොට 11 වසරේ හයිඩ්‍රෝකාබන් විද්‍යුත් රසායනය හරිද? ඊට පස්සේ ලබන සතියේ වෙනකොට ට්‍රාන්සිස්ටර් කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඉවර වෙනවා. ඒ වගේ අපි පාඩම් මේකෙත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔය කට්ටිය හිමිහැනිල්ලේ පස්සේ YouTube බල බල සටහන් ලියාගෙන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. හරිද? එහෙම කළා තමන්ගේ වැඩ ටික තමන් ඒවා කරගන්න ඕනේ. තම ෆෝන් එක බලලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් මම කියන්නේ මේ Zoom පන්තියට සහභාගී වුණාට පරිගණක තිරයකට මේක කරගන්න හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හොඳ ෆෝන් මම පරිගණක තිරෙන් බලා ඉන්න මට ඔලුවට පේනවා කට්ටියට ෆෝන් එකේ අමාරුයි. ඒකින්ද මේ පරණ අඩු ගන්න තියෙන කම්පියුටර් එකක් හරි අරගෙන මේ පරිගණක තිරයකටම යන එක තමයි හොඳ ඔන්ලයින් ලර්නින් කරපුවා S2කටත් හොඳයි නැත්නම් අර චූටියට බලනවට වඩා. හරි? ඉතින් එහෙනම් අපි ඊළඟ අවස්ථාව ගමු. දැන් ජලයේ විවිධ අවස්ථා ඉවරයි B. එහෙනම් කැපිටල් C තනුක අම්ල සමග දක්වන අන්තර්ක්‍රියා. තනුක අම්ල සමග දක්වන අන්තර්ක්‍රියා.
එතකොට 11 පන්තියේ අම්ල භෂ්ම ලවණ ගැන කතා කරන පාඩමක් තියෙනවා. ඒ පාඩමේ කතා කරන තුරු අපි මේ විස්තරේ කතා කරන්න යන්නේ. ලියන්න එක විද්‍යාගාරයේදී බහුලව භාවිතා වන අම්ල 3ක් 5ක් දැක්වේ. විද්‍යාගාරයේදී බහුලව භාවිත වෙන ප්‍රබල අම්ල කියලා කියන්නේ භාවිතා වෙන අම්ල 3ක් 5ක් දැක්වේ. අම්ල වර්ග මොකක්ද තියෙනවා දුබල අම්ල ඒවා තියෙනවා. ඊදරක් තියෙනවා අම්ල වර්ග. මේවා විද්‍යාගාරයේ බහුලව භාවිත වෙන අම්ල වර්ග 3ක්. එහෙනම් මේක අපි කියනවා HCl අම්ලය හයිඩ්‍රොක්ලෝරික්. නැත්නම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. මොකද හයිඩ්‍රජන් වායුවයි ක්ලෝරින් වායුවයි ජලයේ දිය කළා තමයි හදාගෙන තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දන්නේ නැතිව සිංහල ලියා ගන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl. හයිඩ්‍රොක්ලෝරික්. ඊළඟ කෙනා H2SO4. H2SO4 සල්ෆියුරික් අම්ලය. කාර්බේට් වලට එහෙම දාන්නේ. ඒ අම්ලය සල්ෆියුරික් මේක අපගේ ආමාශයෙන් තනු කබලයක් ශ්‍රාව වෙනවා. H2SO4 සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය. අනිත් කෙනා නයිට්‍රික් අම්ලය HNO3. HNO3 නයිට්‍රික් අම්ලය. අපි 11 ගන්නවා මේ HCl නයිට්‍රික්. තුනට එක අනුපාතයෙන් මිශ්‍ර කරලා රාජ්‍ය අම්ලය කියලා එකකින් හදා ගන්නවා. ඒ වගේ අම්ල කතාවක් තියෙනවා. අපි දැන් මෙහිදී කතා කරන්නේ මෙතන විද්‍යාගාරයේ භාවිත කරන ප්‍රබල අම්ල තුන HCl සල්ෆියුරික් සහ නයිට්‍රික් තියෙනවා. මේ අම්ල වලින් අපි ප්‍රධාන HCl හෝ සල්ෆියුරික් තමයි ගන්න. ඒකේ තනුක කරනවා. තනුක කරන්නේ මේ ජල බීකරයකට අම්ල ටිකක් ඉදින්සිරිය වක් කරලා තමයි ඒ සැර අඩුවෙන් හදාගන්නේ. අම්ලයට ජලය වක් කරන්නේ නැහැ. මොකද ගිනි ගන්නවා. ඒකින්ද ඒක වක් කරන්නේ ජලයට අම්ල චුට්ට වක් කරලා අපි තනුක කරගන්නවා. එතකොට එහෙම ජලය කරලා තනුක කරගත්ත එක ඒවා එහෙම නැතිවට කියන සාන්ද්‍ර අම්ල. හරිද? අරක ඩයිලියුට් කරලා තියෙන්නේ. ඒ වගේ අපි විශේෂයෙන්ම ගන්න HCl හෝ සල්ෆියුරික් තනුක අම්ල සමග මොනයිට්‍රික් ගන්නෑ අපි. හරිද? ඒකෙදි කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? හරි? එතකොට මේ ප්‍රතික්‍රියාකාරීත්වය ගත්තාම අපි දන්නවා මේ කට්ටිය ඇල් ජලයේ සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන හින්දා අම්ලයකට දාන්නේ ප්‍රචණ්ඩ ලෙස වයලන්ස් කියන්නේ ප්‍රචණ්ඩ ලෙස තෂ්ට ලෙස ප්‍රතික්‍රියා කරනවා. ඒකින්ද හරි බරපතල නිසා මම ඔයිට කලින් වීඩියෝ එක අර අම්ලයකට දාලා අර ඈත ඉඳන් පුපුරන හැටි දකින්න තියෙන ප්‍රතික්‍රියාව YouTube එකේ තියෙනවා. දාපු එකේ. ඒක නිසා අපි ප්‍රතික්‍රියා කරන්නේ නැති හින්දා නෙමෙයි ප්‍රචණ්ඩ වෙන හින්දා. සාමාන්‍යයෙන් අපි මේ මැග්නීසියම්ගේ පල්ලෙහා ගන්නෙ මේකෙන් අපි ලෝහ කියන්නේ තනු කම්ල අර ඉස්සලා පෙන්නපු වීඩියෝ එක වගේ නාල 4ක් 5කට තනු කම්ල දාලා මේ වගේ ලෝහ ටික ජුට්ට සමාන ස්කන්ධ දාලා බාහිර පෙනුමක් සමාන වෙන්න ඕන මේ භෞතික ස්වභාවය බලපුවහම වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට පේනවා මේ වේගවත් බුදු දාන පල්ලෙහාට යන්නේ අඩු වෙනවා. එහිදී අර සින්දුවෙක් තිබ්බා සංසන්දනය කරන්නේ මෙන්න මෙතන කාබන් දාලා. හරිද? අපිට දාලා නැහැ. මෙතෙන් හයිඩ්‍රජන් දාලා. ඒකෙදී ඔයාලට මොකද තියා ගන්න ඕනේ? යම්කි තනු කම්ලයක් සමග HCl සල්ෆියුරික් තනු කම්ලයක් සමග මේ ලෝහය ප්‍රතික්‍රියා කරනවද නැද්ද කියලා අහපුවම තියෙන ලේසිම ක්‍රමය තමයි හයිඩ්‍රජන්ට ඉහළින් ඉන්නවද ප්‍රතික්‍රියා කරනවා. ප්‍රචණ්ඩ ලෙස කොහොම හරි කරනවා. උඩරම් ප්‍රචණ්ඩ ලෙස නැත්නම් මධ්‍යස්ථ ලෙස හරි ප්‍රතික්‍රියා කරනවා. හයිඩ්‍රජන්ට පල්ලෙහා තියෙන ලෝහය මේ තනු කම්ල සමග HCl සල්ෆියුරික් තනු කම්ල සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හරිම ලේසි මතක තියාගන්න. ඒකෙන් තමයි මේ හයිඩ්‍රජන් කියන එක මෙතන වැදගත්. තේරෙනවද? ඉහත සඳහන් අම්ල වලින් තනුක HCl හා තනුකේ ජලයේ මිශ්‍ර කරලා ගත්තේ තනුක HCl හා තනුක සල්ෆියුරික් සමග HCl හා තනුක සල්ෆියුරික් සමග දක්වන ප්‍රතික්‍රියාව පරීක්ෂණාත්මකව සලකා බැලීමේදී ලැබෙන නිරීක්ෂණ
පහත පරිදි වේ. හැබැයි නිරීක්ෂණ පහත පරිදි වේ. ඉතින් එනම් කොමිලකන එක එනම් ශ්‍රේණියේ ඉහළින්ම පිහිටන ලෝහ තුන ඉහළින්ම පිහිටන ලෝහ තුන තනුක අම්ල සමග ලෝහ තුන තනුක අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා වී වචන හොඳයි ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා වී H2 වායුව පිට කරයි. ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා වී H2 වායුව පිට කරයි. එක. දෙක. නමුත් ඊට පහළින් නැති Mg ගේ සිට දක්වා විතරයි උදක් කරගන්නේ. නමුත් ඊට පහළින් නැති Mg ගේ සිට Pb දක්වා වූ ලෝහ තනු කම්ල සමග Pb දක්වා වූ ලෝහ තනු කම්ල සමග ප්‍රතික්‍රියා සිදු කළද තනු කම්ල සමග ප්‍රතික්‍රියා සිදු කළද ශ්‍රේණියේ පහළට යන විට එම් ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වන බව දැක්ගත හැකියි. ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වන බව දැක්ගත හැකියි. අර ලියමු මොකටද? මේ ඉච්ඡකර තමයි ඒක සීමාව තියාගන්නේ. නමුත් Cu කියන තඹ Cu ඊට පහළ නැති ලෝහ නමුත් Cu ඊට පහළ නැති ලෝහ තනු කම්ල සමග නයිට්‍රික් සාන්ද්‍රය එක්ක ප්‍රතික්‍රියා කරන අවස්ථා තියෙනවා. තඹ පහළ නැති ලෝහ තනු කම්ල සමග ප්‍රතික්‍රියාවක් නොපෙන්වයි. තනු කම්ල සමග ප්‍රතික්‍රියාවක් නොපෙන්වයි. ඔන්න අම්ල කතාව. එතකොට මේකේ මේ අපි ලියන්නත්තේ ප්‍රැක්ටිකල් කරන එක භයානකයි. නතු සමීකරණ ලියන්න පුළුවන්. අපි ලියන්නේ මෙන්න මේ හරිය කීප දෙනෙක් මේ ටික ලියන්න ප්‍රතික්‍රියා නැහැ. මේ ටික භයානකයි. අපි මේ හරිය ප්‍රතික්‍රියා ටිකක් ගැන දැනගන්න ඕනේ තනු කම්ල සමග. සමීකරණ ලියන්නේ කොහොමද? තුලිත කරන්නේ කොහොමද? ප්‍රතික්‍රියා වර්ගයේ සියලු දේවල් එක්ක තමයි ඒක දැනගන්න ඕනේ. එතකොට මැග්නීසියම් HCl අම්ලයේ සමග ප්‍රතික්‍රියා කරද්දී වෙන්නේ මැග්නීසියම් ඔන්න මම තියාගන්න ක්‍රමේ ප්‍රතික්‍රියා වෙන්නේ කොහොමද? හැම අම්ලයකම H තියෙනවා හයිඩ්‍රජන්. හැම අම්ලයකම හයිඩ්‍රජන් තියෙනවා. මේ ලෝහය H වඩා උඩින් ඉන්න ඕනේ. මේ ලෝහය H වඩා උඩින් හිටපුවාම මේ ලෝහයට පුළුවන් H පන්නන්න. ඒතර පන්නලා සිදු කරන ප්‍රතික්‍රියාව ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක්. ඒක විස්ථාපන කියවත් හරි. එතකොට මැග්නීසියම් H පන්නලා මේ Cl එක්ක සම්බන්ධ වෙනවා. MgCl2 මොකද සංයුතාව මෙයාගේ දෙකයි. ඒ දෙක අතෙන්ද ගියා අර යකිට මෙතෙන් දානවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දැන් මෙතන බලන්න හයිඩ්‍රජන් වායුවේ H2 හින්දා මෙතන දෙකක් ඉන්න ඕනේ. ක්ලෝරින් දෙකක් වෙලා සමීකරණය තුලිතයි. එහෙනම් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. ඔන්න මැග්නීසියම් තනුක HCl වලට දාපුවම සිදු ප්‍රතික්‍රියාව. ඕක තනුක සල්ෆියුරික් වලට දැම්මත් සිදු වෙනවා H2SO4. ඒකත් කරන්නේ Mg ඇවිල්ලා H පන්නනවා. හරිද? H පන්නපුවම MgSO4. ඇයි? SO4 ගේ සංයුතාව දෙකයි මැග්නීසියම් ගේ දෙකයි දෙකට දෙක මාරලා දෙකට දෙක කැපෙනවා. හරිද? හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේක සමීකරණ නිකම්ම තුලිත වෙනවා. සමීකරණ නිකම්ම තුලිතයි. හරිද? මෙහෙම වෙනවා. කටව කීපයක් දැනගන්න ඕනේ. ඒකෝ මේ පොඩ්ඩ යන ප්‍රතික්‍රියා ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එච්චරයි. තුලිත කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිංක් ගත්තොත් Zn Cl2 Z ඔන්න සංයුක්තාව දෙකයි.
පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. මෙතනත් දෙකක් ඉන්න මෙතන දෙකක් දාන්න. ඒක සමීකරණේ තුලිතයි. හරිද? අනික් පැටර්න් තියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය කට්ටිය මේවා ටික මම දැනගන්න ඕනේ. මම මේ ඇලුමිනියම් එක මෙතන ලියන්න ඕනේ. මම ලියන්න මෙතන ඇලුමිනියම් HCl. එතකොට මෙයා පන්නපුවා මෙයාගේ සංයුතා මාරු වෙලා එන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මෙයා සිංක් ක්ලෝරයිඩ්. මෙයා මැග්නීසියම් සල්ෆේට්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලියද්දී මෙයාගේ සංයුතාව තුන මෙතෙන් දෙනවා. ක්ලෝරින් එක මෙතෙන් දෙනවා. හරි? එතකොට H2 මෙහෙම. දැන් හයිඩ්‍රජන් දෙකයි ක්ලෝරින් තුනයිනේ. ඒ දෙකටම හරියන්න මෙතෙන් 6 දාමු. ඒවත් 3 6නේ. දැන් හයිඩ්‍රජන් 6ක් වෙන හින්දා මෙතන දැම්මා 3යි. 3 වරක් 2 6යි. ක්ලෝරින් කීයක් තියෙන 6ක් තියෙන්න ඕනේ මෙතන 2 දාමු. ඒවත් 3 6යි. දැන් ඇලුමිනියම් දෙකක් කියලා හින්දා මෙතන දෙකක් දාමු. හරිද? අන්න එතකොට සමීකරණය තුලිතයි. දැන් තේරෙනවා එතකොට මෙයා ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන හින්දා අපි දා ලියන්නේ නැත්තේ. හරිද? නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් දැල්ලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හරිද? මෙන්න මේ කට්ටිය එතකොට තනු කම්ල සමග ඔය කට්ටිය විද්‍යාගාරේ කරන්නේ මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් කරනවා. මේ කට්ටිය දුන්නොත් එහෙම කියන්න ප්‍රතික්‍රියාවක් නැහැ කියලා දැනගන්න ඕනේ. එතකොට විද්‍යාගාර ප්‍රැක්ටිකල් එක කරාට වඩා හොඳයි. කරත් නැතත් ඔය කට්ටියන්ට එතකොට මේකෙන් වර්ක්අවුට් කරලා ගන්න පුළුවන්. ඔන්න කොහොමයි සිද්ධිය මේ ටික ලියා ගන්න. එතකොට ඔන්න ඇල් ජලය උණු ජලයේ විවිධ අවස්ථා සහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාකාරීත්වය කතාව. හරි? මෙතන පේනවද දන්නේ මෙතන H2 තියෙන්නේ. ඒක අග්නිසර ගියා වැඩි. MgSO4 ධන H2 ZnCl ධන H2 AlCl3 ධන H2 මෙතන හයිඩ්‍රජන් තුනක් තියෙනවා. මෙතන අපිට එක අවස්ථාවක් බලා ගන්න පුළුවන්. ඒකත් හොඳ ප්‍රැක්ටිකල් අවස්ථාවක්. අනිත් ජලයේ උණු ජලය තනු කම්ල ප්‍රතික්‍රියාව ඉවරයි. ඊළඟ ලියන්න හරිද? ලෝහ ලවණ ගන්න මෙටල් සෝල්ට් එක තමයි රියැක්ෂන් එක ගන්න යන්නේ. ලියන්න ලෝහ ලවණ සමග දක්වන අන්තර්ක්‍රියා. ලෝහ ලවණ සමග දක්වන අන්තර්ක්‍රියා. තව කට්ටිය අහලම තියෙන ලෝහ ලවණයක් තමයි කොපර් සල්ෆේට්. නිල් පාට ද්‍රාවණය. කොපර් සල්ෆේට් නිල් පාට ද්‍රාවණය. අපි ඊළඟ කොපර් සල්ෆේට් ද්‍රාවණ දෙකක් අරගෙන කොපර් සල්ෆේට් CuSO4 මේකට මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයට සක්‍රියතා ශ්‍රේණී කොපර් වලට ඉහළින් තියෙන යකඩ යනයක් දානවා. යකඩයක්. කරන්නේ නැද්ද මොකද? නිල් පාට දාවන්නේ නා. මේකට දානවා කොපර් වලට පහළින් තියෙන රිදී වගේ දෙයක්. ටික වෙලාවකදී බලපුවම පේනවා අර යකඩ කොටස දිය වෙමින් අර කොපර් සල්ෆේට් එකේ නිල් පාට නැති කියලා යනවා. ඒ වගේම ඒකේ අඩියේ දුඹුරු පාට යමක් තැම්පත් වෙනවා. නමුත් මේකේ එහෙම වෙනසක් බලාගන්න නැහැ. එතකොට ඒකෙන් අපිට පේනවා මෙතන ප්‍රතික්‍රියාවක් සිදු වෙලා මෙතන ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඒක කොහොම විවිධ ද්‍රව්‍ය කොපර් සල්ෆේට් නැත්නම් වෙනත් ලවණ ද්‍රාවණ වලට දාලා බලද්දී අපිට පේනවා ඒ ලවණයේ අඩංගු ලෝහය තියෙනවානේ මේ ලවණයේ අඩංගු ලෝහය කොපර් මෙතන. එයාට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක් දැම්මොත් තමයි මෙයාට පුළුවන් මෙයාව පන්නලා ප්‍රතික්‍රියා සිදු කරගන්න. සක්‍රියතාව බැරි කෙනෙකුට එයාට වඩා අරයට හයිය නැහැ නේ. ඉතින් ගහගන්නේ කොහොමද? ඒ වගේ අරව පන්න යන්න බෑ. ඒකෙන්ද විභාගෙදී හරිම ලේසි ප්‍රතික්‍රියාව මේක වෙනවද නැද්ද කියලා හොයාගන්න. ඒ හැම එකම තිබ්බේ මොකද්ද? සක්‍රියතා ශ්‍රේණිය පාඩම් තියෙන පොට්ටසෝම හරි කවුරු හරි කමන්නේ. විභාගෙදී ටක් ගාලා ගෙදරින් කොළ අරන් යන්න එපා. ඒ දෙන කොළේක සාමාන්‍ය පෙළ විභාගේ කොළ දෙන ඕන තරම් ඒ ටික ලියාගෙන ඒකෙන් බලලා වැඩේ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ චිත්‍රය අරගෙන මෙතනින් අපි ලියමු. ඉක්මනට අරගන්න.
කියන්නේ මෙහෙම යම් කිසි ලෝහ ලවණයකට පහන් තුල CuSO කොපර් සල්ෆේට් ලෝහ ලවණය. ලෝහය කොපර් ලවණය කොපර් සල්ෆේට්. යම් කිසි ලෝහ ලවණයකට වෙනත් ලෝහයක් දැමුව විට පහන් තුල Fp, Ag යකඩකම රිදී. යම් කිසි ලෝහ ලවණයකට පහන් තුල කොපර් සල්ෆේට් වෙනත් ලෝහයක් දැමුව විට ප්‍රතික්‍රියාවක් සිදු වේද නැද්ද යන්න තීරණය වන්නේ එම දමන ලෝහයේ සක්‍රියතාව මතය. එතකොට මෙතන කොපා වලට වඩා යකඩ ඉහළින් ඉන්නවා මෙයා පල්ලේ. ශක්තිතාව මතය. ඔච්චර කියලියන්ද? එනම් ලෝහ ලවණ ද්‍රාවණේ ලෝහයට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් දැමුව විට පමණක් ප්‍රතික්‍රියාවක් සිදු වේ. එතකොට මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්නේ මෙයාට වඩා මෙයා සක්‍රිය හින්දා කොහොමද වෙන්නේ? කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ වරි උඩින් ඉන්න ඕන කෙනෙක් දාපුවාම යකඩ ඇවිල්ලා කොපුව පන්නලා සල්ෆේට් එක්ක සම්බන්ධ වෙනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. පෙරස් සල්ෆේට් සංතා දෙකින්ද පෙරස් සල්ෆේට් කොප අවක්ෂේප වෙනවා. යට දුකුරු පාට දැන්පත් වෙන්නේ කොපර්. එතකොට කොප ලවණයක් තිබ්බොත් තමයි නිල් පාට. දැන් එතකොට නිල් පාටත් නැති වෙලා නිල් පාටත් නැති වෙන වර්ණ විපර්යාසය ඔක්කොම බලා ගන්න පුළුවන්. මම කලිනුත් පාඩම කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු බව හොයාගන්නේ කොහොමද? වර්ණ විපර්යාසයක් වෙනවා, තාප විපර්යාසයක් වෙනවා. හරිද? අවක්ෂේප හැදෙනවා. හරිද? වායු පිට වෙනවා. අන්නේ ඔය කලින් කියනවා. හොඳයි ඒවත් එක්ක හොඳට මේ වීඩියෝ දෙක හොඳ අධ්‍යයනය කරන්න YouTube එකේ මේකත් හෙට ඉඳලා දානවා. එතකොට තේරෙයි. එතකොට මේකෙදි සක්‍රියතාව අඩු නිසා දැන් මට ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඔන්නෝකයි කතාව. ජලය ජලයේ හිමාලය සමග කරා, ඔක්සිජන් සමග කරා, තණුක අම්ල සමග කරා. දැන් මේ ලෝහ ලවුණු. ඔන්න ඔය ටික ගැන අවබෝධයක් තිබ්බනම් විභාගෙදි කිසිම අවුලක් නැහැ. අහන්නේ ඕනෙකට උත්තර දෙන්න පුළුවන්. අද අපි වෙලා තිබ්බොත් ඒ ප්‍රශ්න කීපයකුත් අපි බලමු. ඔක ඉතින් අනිත් ඒවාටත් එහෙම දුන්නාම කට්ටිය සක්‍රියාශීලීව බලලා තීරණය කරන්න ප්‍රතික්‍රියාව වෙනවද නැද්ද? ඊට පස්සේ මේ සිදුවන ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරන්න පුළුවන්. හරි? එතකොට ඔන්න සක්‍රියතා ශ්‍රේණිය ලීවා කවි කියලා දුන්නා. මතක තියාගන්න හිට කීවා. මුල රබ ටික හඳින්නුවා. ඊට පස්සේ මේක ඇත්ත නැත්ත බලන්න ප්‍රතික්‍රියාකාරීත්වය ඔක්සිජන් සමග ජලයේ විවිධ අවස්ථා සමග ඊට පස්සේ තණුක අම්ල සමග ඊට පස්සේ මේකත් මේකනු පුළුවන් මෙයාට වඩා මෙහා ඉහළින් ඉන්නේ පල්ලෙහායිද සක්‍රියද නැද්ද කියලා හොයාගන්න. ඔන්න ඒ ක්‍රියාකාරීත්වය බලන හැටි. හරි එතකොට මේ පාඩමේ රසායනික විපර්යාස, භෞතික විපර්යාස, රසායනික සමීකරණ තුලිත කිරීම, හරිද? ප්‍රතික්‍රියා වර්ග, සංයෝජන වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන, ඊට පස්සේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන ලෝහවල එක් එක් ප්‍රතික්‍රියා වර්ග ඒවට සමීකරණ ලියනාගෙන කතා කරා. තාම මේ පාඩමේ තියෙන ප්‍රධාන කොටස් දෙකයි මේ සක්‍රියා ශ්‍රේණියේ භාවිත, ඊළඟට වායු වර්ග තුනක හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වල භාවිත ගුණ ඒවා කතා. හරිද? ඒක පුළුවන් තරම් මම ප්‍රැක්ටිකල් වීඩියෝ දර්ශන සමග ඊළඟ ඉරිදා පෙන්නන්න. එහෙනම් අපේ තව මාතෘකා දෙකක් තියෙනවා. එතකොට එක මාතෘකාවක භාවිතය මාතෘකාලියක්ද සක්‍රියතා ශ්‍රේණියේ භාවිත. නැත්නම් යෙදීම කිව්වත් කමන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ යෙදීම.
ශක්තිතා ශ්‍රේණියේ යෙදීම. uses of activity series භාවිත uses. හරි අපි යෙදීම් කීපයක් හරි මතක තියාගන්න ඕන. ඔකට සමහරව ඒක දන්නේම නැහැ යෙදීමක් වෙලා. ශක්තිතා භාවිතයෙන් තමයි උනේ. තව කට්ටිය ඒක දන්නවා සෝඩියම් පොටෑසියම් වගේ ලෝහ ගබඩා කරලා තියෙන භූමි තෙල් නැත්නම් පැරෆින් තෙල් තුල. ඇයි අධික ක්‍රියාකාරීත්වය. හින්දා සක්‍රියතා ශ්‍රේණියේ ක්‍රියාකාරීත්වය වැඩිම අය ඒ තැම්පත් කරන්නේ ආරක්ෂාකාරීව තැම්පත් කරන ක්‍රමය දැනගන්න සක්‍රිය ශ්‍රේණිය වැදගත් වෙනවා. මේවා කොහොමද තියන්නේ මේවා ප්‍රතික්‍රියා නොකර තබා ගන්නේ කොහොමද කියන්නේ. හරි? කියන්නේ එක ඊටාම කෙටියෙන් ලියන්නේ. විවිධ ලෝහ ආරක්ෂාකාරීව ගබඩා කර තබා ගන්න ආකාරය සොයා ගැනීමට. විවිධ ලෝහ ආරක්ෂාකාරීව ගබඩා කර තබා ගන්න ආකාරය සොයා ගැනීමට. උදාහරණ ප්‍රතික්‍රියාකාරීත්වය ඉතා අධික ශක්තිය ඉහළින් මෙන්නේ ප්‍රතික්‍රියාකාරීත්වය ඉතා අධික සෝඩියම් වැනි ලෝහ ගබඩා කරන්නේ භූමි තෙල් තුලේ ඕනලා ඩෙල්ටා අරගෙන පොඩ්ඩක් අපල නගන ගන්න. භූමි තෙල් තුලේ ඒක පාවිච්චි. අනෙක් එක පස්සේ ඕනවා කට්ටිය වීඩියෝ දර්ශන බලන්න ඔය කට්ටියන්ට මේ 11වන් පන්තියේ පාඩමකින් තමයි මේ භාගිතය තියෙන්නේ. ඒකින්ද මේ සක්‍රිය ශ්‍රේණිය 10 ඉගෙන ගත්තට හැම තැනම විද්‍යාවේ කොහේ හරි තැනක තියෙනවා. ඒ තමයි ඔය කට්ටිය අර මේ විද්‍යුත් රසායනික කෝෂ කතා කරන්නේ. විද්‍යුත් රසායනික කෝෂයක අග්‍ර දෙකක් තියෙනවා ධනාග්‍රේ නාග්‍රේ නැත්නම් ඇනෝඩේ කැතෝඩේ. ඒක ඇනෝඩේ හා කැතෝඩේ වෙන්නේ කවුද? ඇනෝඩේ කියන්නේ ඔක්සිකරණය වෙන කෙනා, ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා, කෝෂයක ඍණාග්‍රය. අනිත් කෙනා ධනාග්‍රේනේ. එතකොට අයපාරක් යන්න වේවා අයපාරක් සෙට් වෙන්න මොකද අපිට හරි මේ වෙලා මදි වුණොත් මේ අයපාරක් පුළුවන් නම් මෙසේජ් කරමු. මොකද මේ ආටික් කරගන්න වෙලා මදි වෙනවා කට් වෙයි වගේ. ඒක අයපාරක් මෙහා වෙන්න මේ මොකද යකඩ නිස්සාරණයත් ඉවර කරන්න ඕනේ පොඩි වෙලාවක් තුල. එතකොට ඒකෙදි ඇනෝඩේ කැතෝඩේ හොයාගන්නේ කොහොමද? සක්‍රියතාවය වැඩි කෙනා ඇනෝඩේ ඍණාග්‍රය, ඒ උඩින් ඉන්න කෙනා, පල්ලෙහාන් ඉන්න කෙනා කැතෝඩේ. ඊළඟ ලියන්න විද්‍යුත් රසායනික කෝෂවල අග්‍ර හඳුනා ගැනීමට විද්‍යුත් රසායනික කෝෂවල අග්‍ර හඳුනා ගැනීමට එමත් අපි යකඩ නිස්සාරණය එක්ක ඒක ඊළඟ පන්තිය කරමු නේ. අද මේක මම කළා යකඩ නිස්සාරණය දැන් පැය දෙකක් යනවානේ. ඊළඟ පන්තියේදී වායුත් එක්ක මම කරන්න නේ. එතකොට මේක ඉවරෙච්චාම ඉවර වෙනවා. එතකොට විද්‍යුත් රසායනික කෝෂවල අග්‍ර හඳුනා ගැනීමට එතකොට යටින් ලියන්න සක්‍රියතාව වැඩි ලෝහය ඇනෝඩේ හේවත් සක්‍රියතාව වැඩි ලෝහය ඇනෝඩේ හේවත් ඍණාග්‍රය ලෙස ක්‍රියා කරයි. සක්‍රියතාව වැඩි ලෝහය ඇනෝඩේ හේවත් ඍණාග්‍රය ලෙස ක්‍රියා කරයි. මොන දෙවෙනි භාවිතය. ඉතින් ටක් ගාලා අපි ලියමු කට් වෙන්න කලින්. තුන්වෙනි එක ලෝහ නිස්සාරණය කරන ක්‍රමවේදය හඳුනා ගැනීමට. ලෝහ නිස්සාරණය කරන ක්‍රමවේදය හඳුනා ගැනීමට. එහිදී සක්‍රියතා ශ්‍රේණියේ හොයාගන්න පුළුවන් ලෝහයක් කොහොමද වෙන් කරගන්නේ කියලා. උඩින්ම ඉන්න කට්ටිය තදින් බලලා හින්දා විද්‍යුත් විච්ඡේදනය භාවිතා කරනවා. මැද කට්ටිය කාබන් සමග ඔක්සිහරණය, යට කට්ටිය එහෙන් බැඳෙන නැති හින්දා භෞතික ක්‍රම මගින් වෙන් කරගන්නවා. දැන් උදාහරණ ලෝහ නිස්සාරණ ක්‍රමයේදී හඳුනා ගැනීම උදාහරණ ඉහළින්ම පිහිටි සක්‍රියතාව වැඩි ලෝහ අපි කියන විද්‍යුත් විච්ඡේදනයෙන්ද සක්‍රියතාව වැඩි ලෝහ විද්‍යුත් විච්ඡේදනයෙන්ද මැද පිහිටි ලෝහ
ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකින්ද කාබන් සමග ගන්න අපි ලබන සති එක් කරමු යකඩ නිස්සාරණය. මද පීටි ලෝහ කාබන් සමග ඔක්සිහරණයෙන්ද පහළම පීටි ලෝහය ගැන තව කතා කරන්නේ පස්සේ භෞතික ක්‍රම මගින්ද වෙන් කර ගැනීම සිදු කරයි. නැත්නම් ශක්තිය ශ්‍රේණි හොයාගෙන අපිට තීරණය කරන්න පුළුවන්. එතන පහළම කට්ටිය ඉස්සර කාලේ නම් තිබ්බා. ඔය උඩ ඒවා විද්‍යුත් හොයාගත්තම පස්සේ තමයි සෝඩියම් එහෙම ගත්තේ. ඒකටක් ගාලා කියන්නම් ටිකක් වෙන්න කලින් ඊළඟ කාරණේ යකඩ දි รา පත් වෙනකොට අපි යකඩ මල බඳිනකොට අපි ඒකට විවිධ ක්‍රම භාවිතා කරනවා. එතකොට ඒකට අපි සක්‍රීය වැඩි ලෝහයක් සම්බන්ධ කරලා තිබ්බොත් සිංක් මැග්නීසියම් පටි මතක ඇති නැවුම් වල මේවා කරනවා. එතකොට එයා ඒක හරිද ඇනෝඩය ලෙස ක්‍රියා කරලා යකඩය කැතෝඩය බවට පත් කරලා ආරක්ෂා කරනවා. එහෙනම් යකඩ වලට සක්‍රීය ලෝහයක් සක්‍රියතාවයේ වැඩි ලෝහයක් අපි භාවිතා කරොත් මල බැඳීමෙන් ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊට වඩා සක්‍රීය ලෝහයක් ප්‍රහන් තුල Mg, සිංක් ගැලවනස් කරන සිංක් ගන්න. ඊට වඩා සක්‍රීය ලෝහයක් සම්බන්ධ කිරීම සිදු කරයි. ඒක පාඩම් බලන්න. ඒතකොට ඒක ඇනෝඩය වෙනවා මේක කැතෝඩය වෙනවා. ඊට වඩා සක්‍රීය ලෝහයක් සම්බන්ධ කිරීම සිදු කරයි. අපි ඒකට කියනවා වරහන් තුල යන කැතෝඩීය ආරක්ෂණය. කැතෝඩීය ආරක්ෂණය. හරි එතකොට තව මේ පසුගිය විභාග ප්‍රශ්න අච්චුපතේ ප්‍රශ්න ඒවා ටික මේ අපි ඊළඟ පන්තියේදී ඊට කරන්නේ. එතකොට ඊට පාඩම අවසන් කරනවා. ඒක සක්‍රිය ශ්‍රේණිය භාවිතය යටතේ ලෝහ ගබඩා කරන්නේ කොහොමද? ලෝහ නිස්සාරණයේදී සක්‍රියතා ශ්‍රේණිය යොදාගන්නේ කොහොමද? ඊළඟට මේ ලෝහයේ අම්ල සමග ප්‍රතික්‍රියා කරනවද නැද්ද? ඒව දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ලෝහ ලවණ ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරනවද ඒ ලෝහය නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මල බැඳීමේ ප්‍රතික්‍රියාවේදී ඒක ආරක්ෂා කරගන්න යන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් රසායනික කෝෂවල හරිද? විද්‍යුත් රසායනික කෝෂයේදී ඇනෝඩය මොකද්ද? කැතෝඩය මොකද්ද? හරිද? ඇනෝඩය කියන්නේ විනාග්‍රය. විද්‍යුත් රසායනික කෝෂයේදී විද්‍යුත් විච්ඡේදනයේදී ඒක වෙනස්. එතකොට ඒකෙදි සක්‍රියතාවයෙන් වැඩි එක අපි ඇනෝඩය ලෙස ක්‍රියා කරනවා. සක්‍රියතාව පහළලා ඉන්න කොප හරි මොක් හරි එකක් ගත්තොත් කැතෝඩ ලෙස ක්‍රියා කරනවා. එතකොට අන්න ඒවා ගැන හොඳ භාවිතයක් එක්ක ඔය කට්ටිය සටහනක් හදාගෙන මුළු පිළිවෙලට කරන්න අපි ඊළඟ ඉරිදා පන්තියේදී මම කරන බොහෝ විට ඊළඟ අපි දැනුම් දෙන්නම් ක්ලාස් පටන් ගත්තොත් ඉරිදා පන්තිය නතර වෙනවා. බදාදා පන්තිය සුපුරුදු පරිදි දිගටම පැයක් වෙනවා. බදාදා පන්තිය දිගටම සූම් පන්තියක් පැයක් වෙනවා. නමුත් ඉරිදා පන්තිය අපි ටියුෂන් පටන් ගත්තාම පොල් ක්ලාස් පටන් ගත්තාම ඒක සුපුරුදු වෙයි නවත් වෙනවා. ඒක ඔකට සෙනසුරාදා දිහා දැනගන්න පුළුවන්. එහෙනම් අද පැය දෙකකට ආසන්න කාලයක් අපි පන්තිය කරනවා. ඊට වඩා කරොත් ඒක ටිකක් ක්‍රියා අමාරුයි. ඒක නිසා මේ ටික අධ්‍යයනය කරන්න අපි පුළුවන් තරම් ඔකට්ටියන්ගේ මේවා වෙනවා. ඔකට්ටිය යාළුවෝ සම්බන්ධ කරන්න මේ නොමිලේ කරන්නේ සත්කාරය. ඉතින් මේ සත්කාරයෙන් ප්‍රයෝජනයක් කරන් මේ ඔබේ ප්‍රතිඵල ඡායත හවුරු කරගන්න. මට හුඟක් අයට හිට ඉස්කෝලේ පටන් ගන්නවා. ඉතින් ඉස්කෝලේ ආරක්ෂාකාරීව ගිහිල්ලා පන්ති වල සහභාගී වෙලා හිටන්නේ මේ ළඟදී බහලියන අයයි එන අයට කරන්න. ඉතින් යාළුවන්ට කියන්න අපි පන්ති ළඟදීම පටන් ගන්නවා. එතකොට ඇවිල්ලා මම කරන්න අපි ඔය කට්ටිය ඔන්න මේ කාලෙත් අතරමං කරේ නෑ. කරන්න පුළුවන් දේවල් කරා. ඉතින් ඉදිරියේදී ඒ අඩුපාඩුම කරවා ගන්න අපි නොමිලේ හැමදාම සම සතියකම Zoom ක්ලාස් එකක් කරන ගමන් මෙහෙම කර යන්න. එහෙනම් අද දවසේ සමු ගන්නවා. අපි බලා දහම්